Greet all of you in the wonderful, matchless name of the wonderful Counselor, mighty God, eternal Father, Prince of Peace, Jesus Christ of Nazareth. කිසිවකුට සමකල නොහැකි අපේ සමාදානයේ කුමාරයන් සහ අපව සනසන්නා වූ අපි විශ්වාස කරන අතිඋතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ වෙලාවේ මම ඔබ වෙත සුබ පැතුම් ගෙන එනවා. This is the third day of our revival night series of meetings. අද දවස අපගේ තුන්වෙනි එක දිගට අපි දවස් 3ක් දින 3ක් කරන්නා වූ තුන්වෙනි දවසව තිබෙනවා අද දවස. I know for sure that Holy Spirit was moving in a mighty way. මට බොහොම ලොකු විශ්වාසයක් තිබෙනවා ශුද්ධාත්මයන් වහන්සේ බලවත් වූ ආකාරයෙන් අප අතර ක්‍රියා කරන බවට. Today also while you were leading the worship, I enjoy the presence of Holy Spirit, the tangible presence of Holy Spirit. අද දවසේදී ඔබ උන්වහන්සේගේ නමස්කාරය තුල යෙදී සිටින අතරතුරදී නමස්කාරය මෙහෙයවන අතරතුරදී මට ශුද්ධාත්මයන් වහන්සේගේ බලවත් වූ අභිමුඛත්වයක් ඔබ සමග තිබෙන බව මට හැඟෙන්නට පටන් ගත්තා. When you are in the glory, the miracles are easy. ඔබ උන්වහන්සේගේ මහිමය තුල සිටින අවස්ථාවේදී බොහොම පහසුයි ඒ උන්වහන්සේ කරන්නා වූ හාස්කම් අත්දකින්නට. May this night be a night of prophetic. මේ රාත්‍රිය ප්‍රොපේතමය රාත්‍රියක් වෙන්නට යනවා. Let there be a prophetic night again. අද රාත්‍රිය නැවතත් ප්‍රොපේතමය රාත්‍රියක් වෙන්නට යනවා. Dear families, හැම පවුලක්ම sometimes painful things can teach us lessons that we didn't think we needed to know it. සමහර අප මුහුණ දෙන්නා වූ පවුල් හැටියට මුහුණ දෙන්නා වූ සමහර අමිහිරි සිදුවීම් බොහොම අමිහිරිව තිබුණත් ඒ දේවල් වලින් යම් දේවල් අපිට උගන්වනවා. අපි ඒ ගැන දැන සිටිය යුතුව තිබෙනවා. Don't treat people as bad as they are. Treat them as good as you are. ඔබ යහපත් මනුෂ්‍යයන් නිසා ඔබ ඔවුන්ට යහපත් ආකාරයෙන් සලකන්න. ඔවුන්ගේ නපුරුකම ගැන ඔබ කල්පනා කරමින් සිටින්නට එපා. No one in this world is pure and perfect. කිසිම කෙනෙක් අපිට හොයාගන්නට බෑ මනුෂ්‍යයන් අතර අති පිරිසිදු වූ මනුෂ්‍යයන් අති ශුද්ධ වූ මනුෂ්‍යයන් අපිට හොයාගන්නට බෑ. If you avoid people for their mistakes, you will be alone in this world. ඔබ තනි වෙන්නට යනවා මනුෂ්‍යයන්ගේ විශේෂයෙන්ම ඔවුන් තුල තිබෙනා වූ අඩුපාඩුකම් දැකලා ඔවුන්ගෙන් ඉවත් වුණොත් ඔබට ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්න යන්නේ නැහැ. So judge less and love more. ඒ නිසා අපිට තව තවත් අවශ්‍යයි සෙනග අප වටේ. The pain will hinder you from loving others. අපිව අනිත් මනුෂ්‍යයන්ට ප්‍රේම කිරීම අනිත් මනුෂ්‍යයන්ට ප්‍රේම කිරීම අපිට බාධාවක් වෙනවා අප ගමන් කරන්නා වූ වේදනාව කරන කොටගෙන. So allow God to heal the wounds inside. ඒ නිසා දෙවියන් වහන්සේට ඔබ ඉඩ දෙන්න ඔබගේ හදවත් සුව කරන පිණිස. Dear families, හැම පවුලක්ම there is no perfect life. කිසිම තැනක පරිපූර්ණ මනුෂ්‍යයන් හොයාගන්නට නැහැ. There is no perfect job. සම්පූර්ණ වූ පරිපූර්ණ වූ රැකියාවල් හොයාගන්නට නැහැ. There is no perfect childhood. හරිම සම්පූර්ණ වුණ ළමා කාලවල් අපිට දකින්නට බෑ. And there is no perfect marriage and there is no perfect set of people who will always do what we expect them to do. සර්ව සම්පූර්ණ මනුෂ්‍යයන්ව අපිට හොයාගන්න නැහැ. ඒ වගේම සර්ව සම්පූර්ණ මනුෂ්‍යයන් අපගේ පවුල් අතර නැහැ. What we have is a perfect God. We have a perfect God who is able to lead us through this imperfect life with unfailing strength, incomparable wisdom and infinite love. නමුත් අපේ දෙවියන් වහන්සේ අති උතුම් ආකාරයෙන් ප්‍රේම කරන්නා වූ අපේ ස්වභාවයෙන් එහාට ගොස් අපිට බොහෝ සෙයින් උන්වහන්සේගේ ප්‍රේමය දක්වන්නා වූ ආදරය කරන්නා වූ දෙවි කෙනෙක්වයි අපි නම දින්නේ අපි විශ්වාස කරන්නේ. When you get what you want, that is God's direction. ඔබ හැම වෙලාවෙම දෙවියන් වහන්සේ විසින් මඟ පෙන්වන්නා වූ කෙනෙක් වෙන්න අවශ්‍යව තිබෙනවා. This is a word for dear son Jijo. Jijo, when you get what you want, that is God's direction.
ඔබට අවශ්‍ය දේ ඔබට ලැබෙද්දි මේ ජිටෝ කියන කෙනාටයි කතා කරන්නේ ඔබට අවශ්‍ය දේ ඔබට ලැබෙද්දි දෙවියන් වහන්සේගෙන් පමණයි ඒ දේ සිදු වෙන්නට ඕනේ. When you don't get what you want, that is God's protection. When you don't get what you want, that is God's protection. ඔබට අවශ්‍ය දේ සමහර වෙලාවට නොලැබෙද්දි ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේ ඒව නොලැබෙන පිණිස ඉඳසලස්වන්නේ ඔබව උන්වහන්සේ ආරක්ෂා කරන නිසායි. Anjali and Saman, අංජලි සහ සමන් no matter how many times teeth bite the tongue, දිව කොයිතරම් සපාගත්තත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඔබ විසින්. many times teeth bite the tongue. බොහෝ අවස්ථාවලදී දත් වලින් ඔබ දිව හපා කන්නව අවස්ථාවල් පැමිණෙනවා. They still stay and work together. නමුත් ඔබ දෙදෙනා එකට සිටිය යුතුව තිබෙනවා. That is the spirit of forgiveness and relationship. ඔබගේ සම්බන්ධතාවය සහ සමාව දීම අවශ්‍යව තිබෙනවා. Success waits patiently for anyone who has the determination and the strength to seize it. ඔබ ගමන් කරන්නව ඒ මාර්ගය ඔබට විශේෂ වූ ආශිර්වාදයක් තිබෙනවා සාර්ථකත්වයක් තිබෙනවා. Dear families, හැම පවුලකටම කතා කරනවා. the families of the ministers of God, දෙවියන් වහන්සේට සේවය කරන්නව හැම පවුලකටම කතා කරනවා. I want to tell you one thing tonight. මම ඔබට යමක් මේ රාත්‍රියේ කියන්ට අවශ්‍යව තිබෙනවා. There is a breakthrough for every tough situations. හැම අමාරු සිදුවීමකටම උන්වහන්සේ කඩා යෑමේ අවස්ථාවක් තබනවා ඒ දේවල් වලින් ඔබව නිදහස් කරන්නට. Therefore pray for it. ඒ නිසා ඔබ ඒ වෙනුවෙන් යාඥා කළ යුතුයි. There is a bright sunshine for every dark cloud. හැම අඳුරු වලාපටලයක් තුලම විශේෂයෙන් බබලන්නා වූ ඒ දීප්තිය ගෙන එන්නා වූ වලාකුළු පැමිණෙන්නට නියමිතව තිබෙනවා. Therefore walk by faith. ඒ නිසා ඇදහිල්ල ඇතුව වැඩ කරන්න. There is a joyful reaping for every tearful sowing. හැම හැඬීමක් තුල ඔබ කරන්නා වූ වැපිරීමකින් ඔබට ප්‍රීතිය ගෙන දෙන බව මතක තබා ගන්න. Therefore labor for it. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබ වැඩ කළ යුතුව තිබෙනවා. There is a profitable gain for every painful experiences. හැම රිදීමක් තුල ගමන් කරන්නව හැම අත්දැකීමක් තුලම ඔබට විපාක තිබෙනවා. Therefore wait for it. ඒ නිසා ඔබ බලාගෙන සිටිය යුතුයි. There is a peaceful weather of God for every stormy season in your life. ඔබගේ ජීවිතේ ඔබ මුහුණ දෙන්නව හැම කුණාටුවක් තුලම උන්වහන්සේගේ සමාදානය පැමිණෙන බව ඔබ මතක තබා ගන්න. Therefore expect God's intervention. ඒ නිසා උන්වහන්සේ මත උන්වහන්සේ කරන දේවල් මත ඔබ යැපෙන්න ආරම්භ කරන්න. And there is a faithful forgiveness of God for every true confession. ඒ නිසා දෙවියන් වහන්සේ සැබවින්ම උන්වහන්සේ සමාව දෙන බව ඔබ මතක තබා ගත යුතුව තිබෙනවා. Therefore receive it. ඒ නිසා ඔබ ලබා ගන්න ඒ දේ. And there is a total deliverance of God for every kind of bondage. ඒ වගේම සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ ඔබගේ බැඳීම් වලින් ඔබව නිදහස් කරන්නට යනවා. Therefore welcome it tonight. ඒ නිසා මේ රාත්‍රියේ උන්වහන්සේට ඔබ ඉඩ දෙන්නට අවශ්‍යයි උන්වහන්සේට කියන්ට අවශ්‍යයි පැමිණෙන්න මා වෙත කියා. Somebody give glory to Jesus tonight. අපි හැම කෙනෙක්ම උන්වහන්සේට සියලු මහිමය මේ වෙලාවේ අපි පූජා කරමු. May you have your portion tonight. මේ රාත්‍රියේ ඔබට ඔබගේ කොටස අයිති වෙන්න නියමිතයි. I want to tell you one thing tonight before we finish this meeting. You will receive an answer from the Lord. මම ඔබට මේ රාත්‍රියේ යමක් කියන්නට යනවා. අද රාත්‍රිය අවසන් වෙන්න ප්‍රථමයෙන් උන්වහන්සේ කරන්නා වූ කාරණාව ඔබ තුල දැන් කරන්නට යනවා. I want to declare and decree the work of devil in your life is finished and you are going to walk in glory of Jesus Christ. මම ඔබට කියන්නට කැමති ඒ යක්ෂයාගේ සියලු ක්‍රියාවන් අද දවසේ විනාශ වෙන්න යනවා. ඒවා නිමා වෙන්නට යනවා. උන්වහන්සේ ඔබව ඔසවන්නට යනවා. Tonight you are going to get out of your grave. මේ රාත්‍රියේ ඔබ සිටින්නා වූ සොහොන් බිම් වලින් එළියට පැමිණෙන්නට You යනවා. are going to get out of your grave tonight.
ඔබ මේ රාත්‍රියේ ඒ සොහොන් ස්ථානවලින් සොහොන් බිම්වලින් ඔබ එළියට පැමිණෙන්නට යනවා. Kamanava serebe toloro sikema ziandere. Tonight you are going to get out of your grave. මේ රාත්‍රියේ ඔබ ඒ සොහොන් ස්ථානවලින් සොහොන් බිම්වලින් එළියට පැමිණෙන්නා වූ දවසක්. And your grave clothes are going to be removed. Your grave clothes are going to be removed forever. Forever. ඔබ සදා කාලයටම ඒ සොහොන් වස්ත්‍ර ඔබ ඉවත් කළ යුතුයි. ඒ සොහොන් වස්ත්‍ර ඔබ මේ රාත්‍රියේ ඉවත් කළ යුතුව තිබෙනවා. Somebody praise God. Somebody shout hallelujah. Somebody write amen. I receive it. ඔබ ටයිප් කරලා කියන්න ඔබ ශබ්ද නගමින් කියන්න හලෙලූයා ආමෙන් කියමින් උන්වහන්සේට සම්පූර්ණ ප්‍රශංසාව අපි මේ වෙලාවේ ලබා දෙමු. Hallelujah. හලෙලූයා කියලා කියමු. John chapter 11 verses 44. John chapter 11 verses 44. යොහන් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදය. And he who had died came out bound hand and foot with grave clothes, and his face was wrapped with a cloth. Jesus said to them, loose him and let him go. මෙතන කියනවා මැරී සිටි මිනිසයා පිටතට ආවේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදි කඩකින් ඔතා තිබුණේ මොහු මුදාහරින්ට යයි යේසුස් වහන්සේ ඔවුන්ට කීසේක එවිට ඔහු මිදුනේය කියලා කියනවා. Loose him and let him go. මුදාහරින්ට කියලා උන්වහන්සේගේ වචනේ කතා කරනවා. Tonight, මේ රාත්‍රිය you are coming out. ඔබ එළියට පැමිණෙන්නට You යනවා. are coming out of the tomb of your financial problems. ඔබගේ ආර්ථික ප්‍රශ්න වලින් ඔබ එළියට මේ රාත්‍රියේ පැමිණෙන්නට You are coming යනවා. out of the tomb of your family problems. ඔබගේ පෞල් ප්‍රශ්න වලින් ඔබ මේ රාත්‍රියේ එළියට පැමිණෙන්නට යනවා. Tonight you are going to come out from the tomb of your sickness. ඔබගේ මේ රාත්‍රියේ ඔබ තුල තිබෙනා වූ රෝග වලින් ඔබ එළියට පැමිණෙන්නට යනවා. Tonight you are going to come out from the tomb of your shut doors. ඔබ මේ රාත්‍රියේ මේ සොහොන් ගෙවල් වල තිබුණා වූ ඒ අත්දැකීම ඒ වගේම වසා තිබුණා වූ දොරටු විවෘත කළා ඔබ එළියට පැමිණෙන්නට යනවා. Tonight is the night of your deliverance. Tonight is the night of your miracles. ඔබගේ හස්කමේ රාත්‍රිය මේ රාත්‍රියයි ඔබ අලුත් නිදහසක් අත්දකින්නා වූ රාත්‍රිය මේ රාත්‍රියව තිබෙනවා. Your chains are going to be broken and you are going to be liberated tonight. ඔබගේ සියලු දම්වැල් වලින් ඔබ නිදහස් වෙන්න යනවා. සියලු දම්වැල් බිඳ වැටෙන්නට යනවා මේ රාත්‍රියේ. Precious family, you will never forget this night. This night is going to be recorded in your life. මේ රාත්‍රිය හැම පවුලක්ම මතක තබා ගන්නා වූ රාත්‍රියක් බවට පත්වෙන්නට යන අතර ඒක ඔබට අමතක නොවෙන්නා වූ රාත්‍රියක් බවට පත්වෙන්නට යනවා. You are going to be liberated. You are going to fly higher and higher like a liberated dove. ඔබ නිදහස් වුණා වූ කෙනෙක් වගේ ඔබ ඉහළින් ඉහළට ඔබ ගමන් කරන්නට යනවා. Every chains of your life is going to be broken and you are going to be set free tonight by the fire and power of Holy Spirit. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න සහ බලය කර්ණ කොටගෙන සියලු බැමි බන්ධනවල නිදහස් වෙන්න යනවා. ඒ වලින් ඔබ එළියට පැමිණෙන්නට යනවා මේ රාත්‍රියේ. Jesus said to them, loose him and let him go. යේසුස් වහන්සේ කතා කරලා කිව්වා ඔවුන් මුදාහරින්න ඔහුව මුදාහරින්න යන පිණිස කියලා. If he says loose him, if he says something, it is said. It is said. යේසුස් වහන්සේ යමක් කිව්වොත් සැබවින්ම ඒක සිදු වෙනවා. ඒක සිදු වුණා හා සමානයි. ඒක සිදු වෙලා අවසానයි. He is the King of the King, the Lord of the Lord, the uncreated creator. ඔහු කිසි දිනක කිසිදු මිනිසෙක් වෙතින් නිර්මාණය කරපු කෙනෙක් නෙමෙයි. ඔහු රජුන්ගේ රජ, ඔහු ස්වාමින්ගේ ස්වාමින් වහන්සේව සිටිනවා. He commanded, loose him and let him go. ඔහු අනකරා ඔහුව මුදාහරින්න මේ මනුෂ්‍යව මුදාහරින්න කියලා අනකරා. It is a command from the very mouth of the King of the King. If he commanded, that command is to be obeyed. ඒ අනකරේ රජුන්ගේ රජයි. ඒ නිසා ඒ දේ සිදු විය යුතුව තිබෙනවා.
Hallelujah. අපි හලලූයා කියමුද උන්වහන්සේට. Amen. I need response. I don't want the people simply sitting. I need response. මට අවශ්‍යයි ඔබගේ ප්‍රතිචාරය. මම කැමතියි ඔබගේ ප්‍රතිචාර දකින්නට. මම කැමති නෑ ඔබ නිකන් වාඩි වෙලා බලාගෙන සිටිනවට. You are in a prophetic conference. You are under a prophetic cloud. You are in a prophetic atmosphere. ඔබ මේ සිටින්නේ ප්‍රොපේතමය වාතාවරණයක් තුල. ඔබ මේ ප්‍රොපේතමය වලාකුළු මතයි ඔබ මේ රාත්‍රියේ සිටින්නේ. Lose him, let him go. උන්වහන්සේ කිව්වා මුදා හරින්න මේ මිනිසයාට යන්නට දෙන්න කියලා. It was Lazarus. ඒ ලාසරස් කියන්නව පුද්ගලයා ගැනයි කතා කරේ. He was sick and he died. මේ ලාසරස් රෝගීව ඉඳලා ඔහු මරණයට පත් වුණා වූ කෙනෙක්. And when he died, they didn't just put him in the grave. ඔහු මරණයට පත් වුණාට පස්සේ මිනිසයන් ගිහිල්ලා ඔහුව නිකන් ගිහිල්ලා නිකන් විතරක් දැම්මේ නෑ සොහොන්ගේ තුල. They didn't just put him in the grave, they bound him with the grave clothes. ඔහුව දැම්මා කියලා කියන්නේ ඒ හන රෙදි වලින් ඔතලා තමයි ඔහුව සොහොන් ගත කරා කියලා කියන්නේ රෙදි වලින් ඔතලා තමයි ඔහුව සොහොන් ගත කළා කියලා කියන්නේ. They bound him in his hands, they bound him in his feet, and they bound him in his face, and they put him in the grave. අත ගැට ගහලා පය ගැට ගහලා ඒ වගේම මුහුණ ගැට ගහලා ඔහුගේ මුළු ශරීරයම ගැට ගහලයි සොහොන්ගේ ඇතුලේ මේ මිනිස්යාව තැම්පත් කළා කියලා කියන්නේ. And Jesus got the news that his friend is sick. ඒ වගේම උන්වහන්සේ මේ රෝගී තත්වය ගැන උන්වහන්සේට අහන්න ලැබුණා. And they sent a messenger and they said, you have to come and heal him. මිනිස්යන් යේසුස් වහන්සේට පණිවිඩ යවුවා. ඇවිල්ලා මේ මිනිස්යාට යාඥා කළා ඔහුව සුව කරන්නට කියලා යේසුස් වහන්සේට පණිවිඩ යවුවා. But Jesus waited for a few more days and his friend already got dead. නමුත් යේසුස් වහන්සේ කිව්ව ෂණයකින් ගියන උන්වහන්සේ ටිකක් බලාගෙන හිටියා. ඒ වගේම උන්වහන්සේගේ මිතුරෙක් වුණ මේ මිනිසයා මරණයට පත් වුණා කියලා වචනය තුල කියනවා. And Jesus comes now. දැන් තමයි යේසුස් වහන්සේ එන්නේ. He wept and groaned for his friend who was dead. ඊට පස්සේ උන්වහන්සේ පැමිණ ඔහු වෙනුවෙන් හැඬුවා කියලා කියනවා. ඒ ගැන දුක් වුණා කියලා කියනවා. He came to the tomb. යේසුස් වහන්සේ ආවේ මේ සොහොන් ගේ ළඟටයි. And he commanded, remove the stone. ඊට පස්සේ උන්වහන්සේ කතා කළා අණ කරනවා මේ දේවල් වලින් මුදා හරින්න මේ මිනිස්යාව කියලා. Tonight he is commanding the stone to be moved out from your life. උන්වහන්සේ අදත් අණ කරනවා ඔබගේ ජීවිතයට විරුද්ධව තිබෙනව හැම දෙයක්ම මුදා හරින පිණිස උන්වහන්සේ අණ කරනවා. The stone which is stopping your promotion, the stone which is stopping you from coming out, that stone is removing, the stone is moving out tonight. ඔබව ඉහළට උසස් වීමක් ගේන්න බැරි කාරණාවල් ඔබව ඉහළට ගේන්න බැරි කාරණාවල් අද රාත්‍රියේදී නිදහස් වෙන්නට යනවා. ඒ ගල ඉවත් වෙන්න යනවා. ඒ සොහොන් ගල ඉවත් වෙන්න යනවා ඔබගේ ජීවිතේ. They removed the stone. ඔවුන් ඉවත් කරා කියලා කියනවා මේ ගල. He said to remove the stone and they removed the stone. ඔහු කිව්වා ඔහු අණ කරා මේ ගල ඉවත් කරන්නට කියලා ඒ දේ ඔවුන් විසින් කරා කියලා කියනවා. Then he spoke out loud. ඊට පස්සේ උන්වහන්සේ හයියෙන් කෑ ගහලා කිව්වා කියලා කියනවා. Lazarus, come out. උන්වහන්සේ හයියෙන් කතා කරලා කියනවා ලාසරස් එළියට එන්න. And Lazarus came out bound. හැබැයි ලාසරස් එළියට ආවේ ඔහුගේ මුළු ඇඟම ඔතා තබා ගනිමින්මයි ඒ හිටපු ආකාරයටමයි ඔහු එළියට ආවේ. Because he was bound and he couldn't walk properly. මොකද ඔහුට හැම වැඩක්ම කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔහු සිරවීමක් තුලයි හිටියේ. And when he came out, Jesus looked at the crowd and said, loose him. මේ ලාසරස් දැක්කට පස්සේ යේසුස් වහන්සේ අනිත් මිනිස්යන් දිහා බලලා හැරිලා කිව්වා මුදා හරින්න දැන් මෙයා ඔතලා තිබෙන රෙදි ඔවුන් ඉවත් කරන්න කියලා උන්වහන්සේ කිව්වා. My dear brothers and sisters, මගේ ප්‍රේමණීය සහෝදරයා සහ සහෝදරිය, what Holy Spirit is teaching us prophetically through this incident, through this message. මේ සිදුවීම තුලින් ප්‍රොපේතමය දෙයක් අපිට උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ අපිට උගන්වනවා මේ වෙලාවේ. In our life, sin does three things. Sin does three things. අපගේ ජීවිතවල පාපය කරනකොටගෙන කාරණාවල් තුනක් සම්පූර්ණ කරනවා.
First thing, it makes a person spiritually sick. පාපය නිසා මනුෂ්‍යාව ඇදහිලිවන්තයාව ආත්මික රෝගියෙක් බවට පත් කරනවා. Second thing, sin makes a person spiritually dead. මේ පාපය කරන කොටගෙන මනුෂ්‍යයෙක්ව ආත්මිකව මරණයට පත් කරනවා. And thirdly, sin binds a person. මේ මරණය දිනපතා මනුෂ්‍යාව මරණයට පත් කරනවා. මේ මනුෂ්‍යාව දොස් පවරන්නා වූ කෙනෙක් බවට පත් කරනවා. First one, sin makes a person spiritually sick. පළවෙනි දේ තමයි මේ මනුෂ්‍යයාගේ පාපය කරන කොටගෙන මනුෂ්‍යාව රෝගියෙක් බවට පත් කරනවා. When you get diseased with the sin, you begin to know that it develops fevers, you can't move, there is rashes and hurts and it pains. මේ පාපය කරන කොටගෙන ඔබ දකින්නා වූ රෝග ඔබ රෝගවලටත් විවිධ රෑෂස් වලටත් විවිධ දේවල් වලට ඔබ මුහුණ දෙමින් සිටිනවා. And that is the first task of sin. මේක තමයි මුලින්ම ඔබ රෝගියෙක් බවට පත් කිරීම. When it comes in, it is not unto death, it just causes you to get sick. ටිකෙන් ටික ඔබව මරණයට පත් කරනවා නෙමෙයි මුලින්ම ඔබව රෝගියෙක් බවට පත් කරනවා පාපය. That sickness can be your skipping church, skipping your Bible reading, skipping your prayer, and it makes you sick. ඔබව බයිබලය කියවීම ඔබේ නවත්වනවා ඔබ යාඥා කිරීම නවත්වනවා සභාවට පැමිණීම පවා නවත්වන්නට පටන් ගන්නවා පාපය කරන කොටගෙන. Sin makes a person spiritually dead. ඊට පස්සේ පාපය මිනිසෙක්ව ආත්මිකව මරණයට පත් කරනවා. If that sickness is not treated, it leads to spiritual death. ඒක ආත්මික මරණයක් බවට පත් කරනවා. Third thing is sin binds a person. තුන්වෙනි කාරණාව තමයි පාපය කරන කොටගෙන මිනිසෙක්ව ශිර කරනු ලබනවා. While you are dead, they will bind you. මොකද එතන දකිනවා ඔබ මරණයට පත් වුණාම ආත්මික මරණයට පත් වුණාම ඔබව ශිර කරනවා. Because it is easy to bind that person that there is no resistance because he is dead, no life. මොකද හරිම ලේසි මරණයට පත් වුණ කෙනෙක්ව බැඳලා දමන්නට හරිම පහසුව තිබෙන ඔහුට මොකද කිසිම දෙයක් කරන්න බැරි නිසා. The Bible says that Lazarus came out bound. බයිබලය කියනවා ලාසරස් බැඳලා මුළු ශරීරයම ඔතා දමමින් තමයි එළියට ආවා කියලා කියන්නේ. He was alive but he was bound. ඔහුට දැන් පණ තිබෙනවා නමුත් ඔහුව ගැටගසා තිබෙනවා. And the first place that he was bound was in his feet. පළවෙනි දේ තමයි ඔහුගේ කකුල් ගැටගසා දමා තිබුණා. One of the reasons why sin combines you had your feet is that you don't walk after God. පළවෙනි දේ තමයි කකුල ගැටගසන්න හේතුව තමයි එතකොට ඔබට දෙවියන් වහන්සේගේ කාරණාවල් ඔබට කරගන්නට බැරි වෙනවා. Your feet is bound and you cannot walk after God. මොකද ඒක ආත්මිකව අදහස් වෙනවා ඒ කකුල ගැට ගස්සනු ලැබුවාට පස්සේ ඔබට දෙවියන් වහන්සේගේ කාරණාවල් කරන්ට ඔබට ඇවිදින්න බෑ ගමන් කරන්න බෑ. You don't have a lifestyle. ඔබට හරි ජීවිත රටාවක් නැහැ. But you have leaps, jumps with God. You cannot properly walk, so you are forced to jump, to move. ඔබට මොකද එතකොට හරියට ගමන් කරන්න බෑ. එතකොට ඔබ පැන තමයි ගමන් කරන්නට උත්සාහ කරන්නේ. Anytime you are bound, you don't have a lifestyle of walking with God. ඔබව හැම වෙලාවම ගැටගසුණු ලැබුවාට පස්සේ යේසුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ සමග ඔබට ගමන් කරන්නට බැරි වෙනවා. You only live by leaps called conferences and camps. You will jump from one place to another. You will go one church this Sunday, next Sunday another church. You will jump from one place to another. ඔබට ඒ වුණාට පස්සේ මොනවද සිද්ධ වෙන්නේ? ඔබ පැන සිටින්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. ඔබ සම්බන්ත්‍රණ වලට යනවා. පල්ලියෙන් පල්ලියට ඔබ මාරුවෙමින් සිටිනවා. තනින් තනට ගමන් කරන්නෙක් බවට පත් වෙනවා. The Bible says he who is bound to sin is a slave to sin. වහල්කමට බඳින ලැබූ කෙනෙක් ගැන මේ වචනය තුල කතා කරනවා. මෙවැනි අය ගැන බයිබලය තුල කතා කරනවා. And he doesn't dwell in the house forever. ඒ පුද්ගලයාට ඒ දේව මාලිගාව තුල රැඳෙන්න බෑ කියලා කියනවා. Meaning there was no consistency in his life.
මොකද ඔහුගේ ජීවිතය තුළ කිසිදු එක ක්‍රමවේදයක් නැහැ. ඔහුට හරි පැවැත්මක් නැහැ. ස්ථීරභාවයක් නැති බව වචනය තුළ හඟවා දෙනවා. Many times people who don't have a lifestyle with God, they live of services instead of their devotional life. බොහෝ දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා වූ අය ඔවුන් ඉවත් වෙනවා. උන්වහන්සේගේ කාරණාවල් වලින්, උන්වහන්සේගේ මෙහෙයන් වලින් ඔවුන් අයින් වෙනවා. ඔවුන්ට ස්ථීර බවක් නැති නිසා. Because something is not free in their life. මොකද යම් දෙයක් ඔවුන්ට හැගෙනවා නිදහස් වෙලා නැහැ කියලා. And the purpose of sin is to make you live at first, and there is nothing that seems wrong with you. මොකද ඔබට ඒ පාපය නිසා ඔබට හැගෙන්න ගන්නවා. ඔබ තුල වෙන කිසිම වැරද්දක් නැහැ කියලා ඔබට හැගෙන්න පටන් ගන්නවා. The people who are in sin, they never feel that they are sinning, and they live like ordinary. පාපය කරන මනුෂ්‍යයන් කවදාවත් කැමති නැහැ පිළිගන්නට ඔහු පෞකාරයෙක් විදිහට. ඔහු හැම වෙලාවම සාමාන්‍ය විදිහට ජීවත් කරන්නට උත්සාහ කරනවා. අනිත් අය ඉදිරියේ ඒ විදිහට පෙනී සිටින්න උත්සාහ කරනවා. The devil wants you to live off. That means depend on someone of conferences, because as long as you depend on somebody's work with God, it means your own work is limited. ඔබගේ එතරින් අදහස් වෙන කාරණාව තමයි ඔබ කරන්නා වූ බොහෝ දේවල් සීමා සහිත වෙනවා. ඔබ විවිධ සැසිවාරයන් වලට යන්න පුළුවන්. විවිධ දේවල් වලට කොටු වුණ යමක් නොකරන කෙනෙක් බවට පත් වෙනවා ඔබ නොදැනුවත්වම. But a lot of people, they manage with their bondages. බොහෝ මනුෂ්‍යයන් ඔවුන්ගේ ජීවිත සීමා කරගන්නවා ඒ තිබෙනා වූ බැඳීම් නිසා. They manage not living a lifestyle. ඔව් හරි ජීවිත රටාවක් නොවේයි ඔවුන් ජීවත් වෙමින් සිටින්නේ. They manage having certain restrictions in their spiritual work, and they still manage. ඔවුන් කොහොම හරි ගැට ගසාගෙන ඔවුන් ජීවත් වෙනවා. ඔවුන්ටම හදාගත්තා වූ ක්‍රියාදාමයක් තුල ඔවුන් ජීවත් වෙන්න පටන් ගන්නවා. The scripture says not only he had his feet bound, also he had his hands bound. බයිබලය කියනවා ඔහුගේ පාද පමණක් නෙමෙයි ඔහුගේ අත් ගැට ගසා තිබුණා කියලා කියනවා. The hands speak of with a few things. මේ අත් විවිධ කාරණාවල් කීපයක් මේ ස්ථානයේ අපිට කතා කරනවා. With the hands, we lift them in worship and we lift them in prayer. මේ අත් තමයි අපි ඔසවන්නේ නමස්කාර කරන්නටත්. මේ අත් තමයි අපි ඔසවන්නේ උන්වහන්සේට යාඥා කරන්නටත්. What the enemy loves to do is not only to bind our walk, but also to bind our talk. අපගේ ඇවිදීම පමණක් නොවේ, අපගේ වැඩ පමණක් නොවේ, අපගේ කතාවත් ඒ සතුරා විසින් නපුරා විසින් නවත්වන්නට පටන් ගන්නවා. To bind our relationship with God. දෙවියන් වහන්සේ සමග තිබෙන්නා වූ ඒ සුවිශේෂී සම්බන්ධතාවය නැති කරනවා. As a minister of God, I know many of you have a hard time lifting your hands at the church. මම දේවයන් වහන්සේගේ දාසෙක් හැටියට දන්නවා සභාව තුළ ඔබට ඔසවන්නට අත ඔසවන්නට අමාරු අවස්ථා බොහෝ පැමිණ තිබෙනවා. If we say let us lift our hands and pray, many people will not lift their hands. අපි දකිනවා අපි දෑත් ඔසවලා උන්වහන්සේට නමස්කාර කරමු කිව්වම බොහෝ අයට අත ඔසවලා නමස්කාර කරන්නට අමාරුයි. With your hand you have no problem to hitting somebody. ඔබට වෙන කෙනෙක්ට ප්‍රහාර දෙන්න තමයි ඒ අත්වලට හැකියාවක් තිබෙන්නේ. But when it comes to reaching your hand into your pocket during giving time, your hands become withered like the guy in the Bible with the withered hand. උන්වහන්සේට දෙන අවස්ථාවේදී ඒ අත් බොහෝ වෙලාවට එවැනි පුද්ගලයන්ගේ එම අත් වියලි අත් බවට පත් වෙන අවස්ථාවල් තිබෙනවා. It doesn't move because it is bound. ඔහුට අත දිගු කරන්නට බෑ. ඔහුගේ අත වියලි අතක් බවට පත් වෙනවා. මොකද ඔහුව බැද දමනු ලැබූ කෙනෙක් නිසා. The enemy wants to bind our hands so that we don't lift them. The Bible says the holy hands in praise and in worship to God. බයිබලය කියනවා ඒ ශුද්ධ අත් ඔසවන්නට බැරි වෙනවා. ඒ දෙවියන් වහන්සේට කරන්නා වූ ඒ ශුද්ධ වූ නමස්කාරය ඒ අත් වලින් ඔසවන්නට බැරි වෙනවා. ඒ දෑත් ඔසවන්නට බැරි වෙනවා කියලා වචනය කියනවා. Lazarus was bound with his feet. Lazarus was bound with his hands, and he was alive.
ඔබ දකිනවා මෙතන ලාසරස්ගේ කකුල් ගැට ගහලා තිබුණා ලාසරස්ගේ අත් ගැට ගහලා තිබුණා හැබැයි ලාසරස්ට පණ තිබුණා කියලා කියනවා. And Bible again says he was bound with the cloth in his face. Cloth in his face. ඒ වගේම බයිබලය කතා කරනවා ලාසරස්ගේ මේ දෙකම ගැට ගහලා ඒ පමණක් නෙවෙයි ඔහුගේ මුහුණත් රෙදි කඩකින් ගැට ගහලා තිබුණා කියලා කියනවා වචනේ. You come to church. ඔබ සභාවට එනවා. A preacher preaches for 40 minutes. විනාඩි 40ක් දේශකයා දේශනා කරනවා. But a lot of times there is a problem with the hearing. බොහෝ වෙලාවට තිබෙන ප්‍රශ්නය තමයි හරියට සවන් දෙන්නේ නැතිකම. And many people have this problem in the church. බොහෝ මනුෂ්‍යයන්ට මේ ප්‍රශ්නය සභාවේ තිබෙනවා. That is why I encourage you. I need response. I need response. ඒ නිසයි මම හැම වෙලාවෙම කියන්නේ ඔබ හොඳට සවන් දීලා මට ප්‍රතිචාර දෙන්න ඔබ හොඳට සවන් දීලා මට ප්‍රතිචාර දක්වන්න කියලා ඒකයි මම ඔබට හැම වෙලාවෙම කියන්නේ. I believe it is a spiritual problem. මම විශ්වාස කරනවා මේක ආත්මික තලයේ තිබෙනා වූ ප්‍රශ්නයක් බව. You can't pay attention in church, but you can watch strange things in the TV and social medias. ඔබට සෝෂල් මීඩියා එකේ තිබෙනා වූ සමාජ මාධ්‍ය ජාලාවල තිබෙනා වූ දේවල් වලට අවධානය දෙන්න පුළුවන්. නමුත් සභාවේ දේවල් වලට ඔබට අවධානය දෙන්න බැරි වෙලා තිබෙනවා. We don't hear God because our ears are bound. When the face is wrapped, bound, it covered the mouth, it covered the eyes, it covered the ears. අපිට දෙවියන් වහන්සේගේ කාරණාවල් වලට අපිට අසන්ට බැරි වෙනවා ඒ දේවල් වලට සවන් දෙන්න බැරි වෙනවා මොකද ඇස් වහලා කන් ගැට ගහලා මේ හැම දෙයක්ම එතිලයි තියෙන්නේ ඒ නිසා කිසිම දෙයක් අපිට ඇහෙන්නේ නැහැ දකින්නේ නැහැ. We don't see the Lord because our eyes are bound. අපගේ ඇස් ගැට ගහලා නිසා අපිට දෙවියන් වහන්සේව දකින්න පුළුවන් කමක් නැහැ. When I am bound, I live by leaps of faith instead of a lifestyle of faith. ඔබ මාව ගැට ගහලා දැම්මොත් අපිව ගැට ගහලා දැම්මොත් අපි නිකන් සුපුරුදු විදියට අපි ජීවත් වෙයි. When I am bound, I live by conferences and services instead of my own work with the Lord. මම මාව ගැට ගහලා දැම්මොත් මම කොන්ෆරන්සස් එහෙම නැත්නම් සම්මන්ත්‍රණ කරයි මම දේශනා කරයි ඒ දේවල් නිකන් කරමින් සිටී. I want to tell you the four main things that the enemy uses our generations to bind. මම අද කතා කරන්නට යනවා අපේ පරම්පරාවල් කොහොමද මේ සතුරා විසින් ගැටගසුරු ලබන්නේ කොහොමද මොනවද මේ කාරණාවල් කියලා මම කතා කරන්නට යනවා. First one is cloths of rejection. පළවෙනි කාරණාව තමයි ප්‍රතික්ෂේප කිරීම කරන කොටගෙන. Cloths of rejection. ප්‍රතික්ෂේපය නැමැති වස්ත්‍රය කරන කොටගෙන. The first one is rejection. පළවෙනි කාරණාව තමයි ප්‍රතික්ෂේප කිරීම. Rejection, offense, bitterness or betrayal. හැම වෙලාවෙම ප්‍රතික්ෂේපය කරන කොටගෙන අපිව වෙන් කරනවා එහෙම නැත්නම් අපිව ප්‍රතික්ෂේපය කරන කොටගෙන අපිට එපා වීම අපගේ ජීවිතවලට ගෙන දෙනවා. What is rejection? මොකක්ද ප්‍රතික්ෂේප වීම කියලා කියන්නේ? Rejection is when you get hurt by the people that you loved the most. ප්‍රතික්ෂේපය කියලා කියන්නේ ඔබ බොහෝසෙයින් ප්‍රේම කරපු මිනිසයන් ඔබව එහාට කරලා දැමීමයි. Rejection is when the trust that you place in somebody and they break it. ඔබ ප්‍රතික්ෂේපය කියලා කියන්නේ ඔබ බොහෝසෙයින් විශ්වාස කරපු මිනිසයා ඔබගේ විශ්වාසය කඩ කරලා දැමීමක්. Rejection is when your father who was supposed to be there in your house to affirm you, but you grew up without your father. ප්‍රතික්ෂේපය කියලා කියන්නේ ඔබ බොහෝසෙයින් ඔබ විශ්වාස කරන ලද පියා විසින් ඔබව ඉවත් කිරීම එහෙම නැත්නම් ඔබව එහාට කරලා දැමීම. Rejection is when you found out that when your mother got pregnant with you and she never wanted you. ප්‍රතික්ෂේපය කියලා කියන්නේ සමහර වෙලාවට මවට ඔබව ලැබෙන්න හිටියම මව විසින් කියා සිටීම මට මේ දරුවව එපා කියලා කියා සිටීමයි ප්‍රතික්ෂේපය කියලා කියන්නේ. You were a burden and you carried that sense of why I don't belong anywhere. ඔබ ගොඩක් වෙලාවට ගින්නක් ඇතුව ඔබ කල්පනා කරනවා ඔබ හදවතේ ගින්නක් තිබෙනවා ඇයි මාව හැම කෙනෙක්ම එපා කියන්නේ කියලා. My precious brothers and sisters, tonight God is addressing your secret cries.
මගේ වටිනා වූ සහෝදරයා සහෝදරිය අද රාත්‍රියේ දෙවියන් වහන්සේ ඔබගේ රහසිගත හැඩීම උන්වහන්සේ දකින බව ඔබට මතක් කරනවා. Rejection is when the person that you fell in love with, they dumped you and your heart is broken. ප්‍රතික්ෂේපය කියලා කියන්නේ ඔබ බොහෝසෙයින් ප්‍රේම කරපු මනුෂ්‍යයන් ඔබව කුණු යයි සැලකීමක්. Rejection is many times when you get fired or you get kicked out from the place where you were. ප්‍රතික්ෂේපය කියලා කියන්නේ ඔබ සිටියා වූ ස්ථානයෙන් ඔබව යන්නට කියලා එතනින් ඔබව පන්නා දැමීමයි. Rejection comes in different shapes and different forms. මේ ප්‍රතික්ෂේප කිරීම විවිධ ආකාරයෙන් විවිධ හැඩතල ඇතුව ඔබ වෙතට පැමිණෙනවා. But rejection goes deeper and it creates the root and it becomes a chain that Satan uses. මේ ප්‍රතික්ෂේපය කරන කොටගෙන මුල් ඇදලා මුල් ඇදීම කරන කොටගෙන ඔබට සාතන් විවිධ දේවල් කියන්ට පටන් ගන්නවා ආධාරමත් කම් වලට අරගෙන එන්න පටන් ගන්නවා. And that produces many times within it as a bitterness. ඒ කරන කොටගෙන ඔබට තිත්තකම ඇති වෙන්න පටන් ගන්නවා මනුෂ්‍යයන් සමග. It produces within us, we rebel. ඒ තිත්තකම අප තුල නිර්මාණය වුණාම අපි කැරලිකාර මනුෂ්‍යයන් බවට පත් වෙනවා. People used to say he is rebel, she is rebel. එතකොට මිනිස්සු කියන්ට පටන් ගන්නවා මෙයා කැරලිකාරයෙක්, ඔහු කැරලිකාරයෙක්, ඇය කැරලිකාරයෙක් කියලා. But in reality we are hurting. නමුත් ඇත්ත කතාව තමයි අපේ ඇතුළාන්තය දුක් ගෙන දෙනවා. We are just trying to punish parents. අපි එතකොට අපි දෙමාපියන්ට දඬුවම් කරන්නට උත්සාහ කරනවා. We are just trying to make a statement. අපි විවිධ දේවල් කියලා අපි නිවැරදි වෙන්න උත්සාහ කරනවා. We are just trying to catch somebody's attention. අපි එතකොට තවත් කෙනෙකුගේ ආකර්ෂණය ලබා ගන්නට විවිධ දේවල් කරනවා. Because in the inside we are bleeding. මොකද අපේ ඇතුළාන්තය තුල හදවත තුල ලේ ගැලීමක් සිද්ධ වෙන නිසා ඒ තරම් දුක නිසා. There are many young people tonight who not only through abuse but through rejection they see their life being bound and their life being destroyed. බොහෝ තරුණ තරුණයන් සිටිනවා අද බොහෝ සෙයින් ඔවුන් දූෂණයට පත්වීමට වඩා ඔවුන් ප්‍රතික්ෂේපය නිසා ඔහු බොහෝ සෙයින් කලකිරීමට සහ අධෛර්යමත් කම් වලට ඔවුන් පැමිණ තිබෙනවා. And I want to tell you that if you feel that there is some rejection in your life, මම ඔබට කියන්නට කැමති ඔබට හැඟෙනවා නම් ඔබ ප්‍රතික්ෂේපය තුල ජීවත් වෙන කෙනෙක් කියලා මේ වෙලාවේ. and that is being unresolved or some betrayal or some bitterness that is already frosting in your heart, the devil will take advantages of it. ඔබට හැඟෙනවා නම් ඔබව පාවා දෙමින් සිටිනවා ඔබ අමාරු කම්වල ගමන් කරනවා කියලා ඔබට ඒ තරමටම ඔබව එපා කියලා කියනවා නම් යම් දෙයක් ඔබ තුල සිදුවෙන්න පටන් ගන්නවා මේ වෙලාවේ. Because he wants to hold you back and that even if you are breathing, you are not moving. ඔබ හුස්ම ගනිමින් සිටිනවා නමුත් ඔබට එහාට මෙහාට වෙන්නට බෑ නමුත් ඔහුට උන්වහන්සේට හැකියාවක් තිබෙනවා යමක් කරන්නට. Because people who have been rejected and live by that rejection, this is what happens is their life continues. මෙවැනි ප්‍රතික්ෂේප වීම මත ගමන් කරන අය දොදනුවත්වම ඔවුන් ඒ ආකාරයටම හැම දෑවම හැම දවසකම ඔවුන් ජීවත් වෙන්න පටන් ගන්නවා අවබෝධ නැතුව. And but they are stuck in the event where they have been hurt. නමුත් ඔවුන් එක තැනකට ගිහිල්ලා එතන නවතින්නට යනවා. The clock is moving except them. ඔවුන්ගේ ඒ වෙලාව කාල වේලාව ගමන් කරනවා. They live, they are imprisoned in that very event which they have been hurt by. ඔවුන් ජීවත් වෙනවා නමුත් දන්නේ නැහැ කුමන කාරණාවක් නිසා ඔවුන් සිටිනවාද මොන දේ උදෙසාද සිටින්නේ කියලා ඔවුන් දන්නේ නැහැ. Today some youngsters, some dear sons and daughters, you are in your youth, some are in teenage. God is speaking to you directly. God is addressing your matter tonight.
මේ රාත්‍රියේ තරුණ තරුණියන් සහ ටීන් ඒජ් වයසේ අවුරුදු 13 සිට 19 දක්වා වයසේ සිටින්නා වූ අයට දෙවියන් වහන්සේ ඔබට පුද්ගලිකව මඟ පෙන්වනවා ඔබට හඟවා දෙන්නට පටන් ගන්නවා ඔබගේ ජීවිතයේ කාරණාවල් ගැන. Nobody understand your language. Nobody understand your pain. කිසිම කෙනෙක්ට ඔබගේ වේදනාව තේරෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ට ඔබව හරියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. You have no faithful friend. Even you believed they were faithful and you opened your heart, but they published it. ඔබ මනුෂ්‍යයන්ට ඔවුන් විශ්වාස කළ යම් දේවල් කියා තිබෙනවා. නමුත් ඔවුන් විසින් ඒ ඔබ විශ්වාස කරන ලද මනුෂ්‍යයන් විසින්ම අනිත් හැම මනුෂ්‍යයෙක්ටම ඒක ඕපදූපයක් හැටියට ඔවුන් බෙදා හැර තිබෙනවා ඔබගේ ජීවිතයේ අතපසුවීම් ගැන. Now you are not in a position to open your heart and share your burden with anybody around you. දැන් ඔබ වටේ ඉන්න කිසිම කෙනෙක්ට ඔබට කැමැත්තක් නැහැ හැකියාවක් නැහැ ඔබගේ ජීවිතයේ සිදුවීම් ගැන කියන්නට. Sometimes you get rejected in ministry. සමහර වෙලාවට ඔබව ඔබගේ සේවයෙන් ඔබව ප්‍රතික්ෂේප කළා තිබෙනවා වෙන්නට පුළුවන්. You start to serving the people that they can throw at you and they can blackmail you now. ඔබව සේවයට තෝරාගත් අයම ඔබව දැන් එපා කියනවා වෙන්න පුළුවන්. ඔබ නැවතත් අපිට අවශ්‍ය නැහැ කියන තැනට ඔවුන් පැමිණ තිබෙනවා වෙන්නට පුළුවන්. If you want to be a bridge to a dying world, you have to know one thing. ඔබට ඔබ මරුණා වූ ස්ථානයේ සිට ඔබ මියගොස් තිබෙන ස්ථානයේ සිට ඔබට පාලමක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඔබට යමක් කළ යුතුව තිබෙනවා. As Jesus, the very people who came to reach, they crucified him. ඔබ දන්නවද උන්වහන්සේත් එක්කම හිටපු මිනිසයන් උන්වහන්සේගේම සෙනග උන්වහන්සේව කුරුසපත් කරන පිණිස ඔවුන් ඉදිරිපත් වුණා කියලා වචනය කියනවා. And he still loved that people. නමුත් වචනය කියනවා උන්වහන්සේ මේ මිනිසයන්ට ප්‍රේම කළසේක කියා. You will get wounded. ඔබව තුවාල වෙන්නට පුළුවන්. Jesus has scars and he is the perfect one. දෙවියන් යේසුස් වහන්සේටත් තිබුණා මේ ගැන ලකුණු. නමුත් උන්වහන්සේ සර්ව සම්පූර්ණ තනන් වහන්සේව සිටියා. If you just haven't been healed, wounds that are neglected become wounds infected. ඔබට සුව නොවූ තුවාල ඔබ තුල තිබෙනවා නම් ඒවා තවත් ඔබ පවත්වාගෙන ගියොත් ඒ තුවාල මැද ගමන් කරොත් මේවා තවත් විස වෙන්නට යනවා මේ තුවාලය පැතිරෙන්නට පටන් ගන්නවා. The world says time will heal. When time passes, everything will be forgotten. ලෝකය කියන්නා වූ කාරණාව තමයි කාලය ආවම ඒ දේවල් වෙනස් කරයි. කාලය ආවම සුව වෙයි කියලා ලෝකේ අය කියනවා. But I want to tell you one thing tonight. නමුත් මට යමක් ඔබට කියන්න අවශ්‍යයි මේ රාත්‍රියේ. Many very old people are listening me. ගොඩක් වයසක අය මට සවන් දෙමින් ඉන්නවා මේ රාත්‍රියේ. What happened in your boyhood? What happened in your teenage? What happened in your youth? You could not forget till this day. අද දවස වෙනකන් අපිට සවන් දෙන්නා වූ වැඩිහිටි අයට ඔබ තරුණ වියේදී ඔබ කුඩා වියේදී සිදු වුණා වූ දේවල් වලට අදටත් ඔබට ඒවා අමතක කරන්න බැරිව සිටින්නා වූ අය සිටිනවා මේ මැදේ. Time doesn't heal. Time doesn't heal. Time helps but only. කාලය කවදාවත් සුව කරන්නේ නැහැ. කාලය කවදාවත් සුව කරන්නේ නැහැ. කාලය ගමන් කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒකට කරන්න පුළුවන් දෙයක් නැහැ. Time doesn't heal, but Jesus heals. කාලයට සුව කිරීමේ හැකියාවක් නැහැ. නමුත් යේසුස් වහන්සේට පුළුවන් සුව කිරීම ගෙන එන්නට. Jesus heals. යේසුස් වහන්සේ සුව කරයි. He is the same yesterday, today and forever. උන්වහන්සේ හෙටත් අදත් අනිද්දාත් හැම දවසකම උන්වහන්සේ සමානව සිටින්නා වූ තනන් වහන්සේව සිටිනවා. If time would have healed, God wouldn't send his son here. කාලය එනකන් බලාගෙන හිටියේ නැහැ උන්වහන්සේ යම් දේවල් සුව කරන පිණිස. Tonight, මේ රාත්‍රියේ මේ රාත්‍රියේ I have a good news for my dear brothers and sisters. මට යහපත් ප්‍රවෘත්තියක් තිබෙනවා මට මාත් එක්ක ඉන්නව ප්‍රේමවන්ත සහෝදරයන්ටත් සහෝදරයන්ටත් ගෙන එන්නට. Holy Spirit is going to remove the clothes of rejection forever from your life.
ඔබගේ ජීවිතයේ තිබෙන්නා වූ ඒ සෑම ප්‍රතික්ෂේපිත වූ කාරණාවල් ශුද්ධාත්මයන් විසින් ඒ දේවල් ඒ සියලු කරුණු ඒ වස්ත්‍ර උන්වහන්සේ ඉවත් කරන්නට යනවා මේ රාත්‍රියේ Somebody give some praise to Jesus tonight. අපි හැම කෙනෙක්ම උන්වහන්සේට ප්‍රශංසාව ගෙන එමු මේ රාත්‍රියේ Somebody write, I receive it. Somebody write, hallelujah, glory to God. ඔබ ටයිප් කළ දමා කියන්න හලෙලූයා දෙවියන් වහන්සේට මහිමය වේවා කියමින් ඔබ කියන්ට ඔබ ප්‍රකාශ කරන්න ඔබ ටයිප් කරන්න When you type, God will put a seal, God will put a stamp on it and attest it. ඔබ ඒ දේ ප්‍රකාශ කරන විටදී ඔබ කියා සිටින විටදී උන්වහන්සේ ඒ දේවල් ස්ථීර කරනවා ඒ දේවල් සිදුවෙන්ට යන බව උන්වහන්සේ ස්ථීර කරනවා When you write down it, heaven will put a seal on it and it will be sanctioned and it is written yes and amen, yes and amen. ඔබ මේ දේවල් කියන විටදී ඔබ ප්‍රකාශ කරන විටදී ස්වර්ග රාජ්‍ය සැබවින්ම ඒ දේවල් සිදුවෙන බව ඔව් ඒ දේ සිදුවිය යුතු බව ස්වර්ග රාජ්‍ය ප්‍රකාශ කරනවා ඒ මුද්‍රාව ස්වර්ග රාජ්‍ය විසින් සබනු ලබනවා Hallelujah. Hallelujah. Second, clothes of addiction. ඒ පමණක් නොවේ ඊළඟ කාරණාව ඒ බේබදු කමේ වස්ත්‍ර Clothes of addiction. බේබදු කමේ වස්ත්‍ර The enemy wants to bind us with addiction. ඔබට මේ වෙලාවේදී ඔබගේ පුරුදු ගැන වැරදි පුරුදු ගැන කතා කරනවා හඟවා දෙනවා That is to hold us back from God, to hold us back from working with God, to hold us back from running after God. මේ දේවල් කරන කොටගෙන මේ වැරදි පුරුදු කරන කොටගෙන ඔබව දෙවියන් වහන්සේගෙන් ඉවත් කරනවා ඔබව දෙවියන් වහන්සේගෙන් වෙන් කිරීමක් කරනවා And we can be alive but be bound. අපිට ජීවතුන් අතර ඉන්නට පුළුවන් අපි ජීවත් වෙනවා නමුත් අපි සිටින්නේ මෙවැනි වැරදි පුරුදු නිසා අපිව ගැට ගසා දැමූ ස්වරූපයකයි ඒ ස්වභාවයකයි අපි ජීවත් වෙන්නේ What is addiction? මොකක්ද මේ ඇබ්බැහිවීම කියලා කියන්නේ Addiction is when you have tasted some kind of a sin and it becomes a repeated cycle in your life. මේ ඔබ ඇබ්බැහිවීම කියලා කියන්නේ ඔබ යම් පාපයන් ගැන ඔබ රස බලන්ට උත්සාහ කිරීමෙන් දිගින් දිගටම ඒ පාපයම සිදු කරමින් සිටීමයි ඇඩික්ෂන් එක එහෙම නැත්නම් ඇබ්බැහිවීම කියලා කියන්නේ. Addiction can be pornography, it can be to weed, it can be to smoking. මේ වැරදි ඇබ්බැහිවීම කියලා කියන්නේ ඔබ වැරදි රූප කාම මිත්‍යාචාරය කරන්නා රූප වලට ඇබ්බැහිවීම වැරදි පුරුදු වලට ඇබ්බැහිවීම එහෙම නැත්නම් දුම්පානය වැනි දේවල් වලට ඔබ ඇබ්බැහිවීමයි Addiction is that it can be to lying, exaggerating like anything. ඔබ ඇබ්බැහිවීම කරන කොටගෙන වැඩියෙන් මේ දේවල් වැරදි කාරණාවල් පසුපස ඔබ වැඩිපුර ඒ දේවල් ගැන අවධානය යොමු කරන්න පටන් ගන්නවා ජීවිතේ. Addiction is, it could be stealing, it could be cursing, and it could be gambling or taking painkillers regularly. දිගින් දිගටම පේන් කිලර්ස් ලබා ගැනීම දිගින් දිගටම සමහර දේවල් වලට නපුරු පුරුදු වලට ඇබ්බැහිවීම දිගින් දිගටම වැරදි විදියට මුදල් හම්බ කිරීමට උත්සාහ කිරීමත් ඒ ඇබ්බැහිවීමේ එක ලක්ෂණයක් Addiction cripples your life and it binds you. ඒ ඇබ්බැහිවීම ඔබගේ ජීවිතය කොරභාවයට පත් කරනවා එහෙම නැත්නම් ඔබව සිර කරනු ලබනවා But the good news tonight, නමුත් මේ රාත්‍රියේ යහපත් ප්‍රවෘත්තියක් තිබෙයි. no addiction is stronger than Jesus. කිසිම ඇබ්බැහිවීමක් යේසුස් වහන්සේට වඩා ඉහළින් සිටින්නේ නැහැ. No addiction is stronger than the power of the blood of Jesus Christ. යේසුස් වහන්සේට වඩා මේ කිසිදු ඇබ්බැහිවීමකට ඒ ඇබ්බැහිවීම වලට කිසිදු බලයක්වත් ශක්තියක්වත් නැහැ. No addiction is stronger than the power of the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයට එහයින් ගියා වූ කිසිම ඇබ්බැහිවීමකට හැකියාවක් නැහැ. It doesn't matter how many times you have tried. ඒක ප්‍රශ්නයක් නෙමෙයි කොපමණ වාර ගානාවක් කොපමණ වාර ගණනාවක් ඔබ මේ දේවල් ගැන උත්සාහ කරාද මේ දේවල් වලට ඇබ්බැහි වුණාද කියන එක නෙමෙයි ප්‍රශ්නය තිබෙන්නේ. When your life failed, devil started bring you under addiction.
ඔබගේ ජීවිතය අසමත් වුණාට පස්සේ යක්ෂයා ජීවිතයට ගේන දේ තමයි යම් දේවල් වලට ඔබව ඇබ්බැහි කරන්නව පුද්ගලයෙක් බවට ඔබව පත් කරනවා. But I want to tell you tonight is the night of your deliverance. නමුත් මම ඔබට මේ රාත්‍රිය කියනවා මේ රාත්‍රිය ඔබ මේ ඇබ්බැහි කම් වලින් නිදහස් වෙන්නා වූ රාත්‍රියයි. When Lazarus came out of the tomb, I want you to notice something. He came out bound. මම ඔබට යම් දෙයක් නැවතත් මතක් කරන්නට කැමති ලාසරස් සොහොන් ගෙයින් එළියට එනකොට ඔහු එළියට ආවෙත් මේ ඔහුගේ මුළු ශරීරයම ඔතා ගනිමින්මයි ඔහු හිටපු විදිහටමයි ඔහු සොහොන් ගෙයින් එළියට ආවා කියලා කියන්නේ. Jesus stood in front of the tomb and he commanded Lazarus, come out. යේසුස් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා ඒ දොරකඩ ළඟට ගිහිල්ලා කෑ ගහලා කියනවා ලාසරස් එළියට එන්න. Lazarus was not loosed until he got out of the grave on his own. ඔහු විසින්ම ඒ දේවල් මුදා හරින්ට ඉඩ දෙන තෙක් ලාසරස් හිටියේ ඒ ගැට ගැසීම් තුලයි ඒ ඔගේ වස්ත්‍ර ගැට ගසා තමයි තිබුණේ ලාසරස්ගේ. Can you imagine the struggle he had to go through? ඔබට තේරෙනවද මොන වගේ ගැටලුවකටද මොන වගේ පොරබැදීමකට ලාසරස් මේ වගේ මේ අවස්ථාවේදී මුහුණ දෙන්න ඇද්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. This is where the struggle is. මේ වගේ තමයි අපගේ ජීවිතයේ තිබෙනා වූ කරදර ප්‍රශ්න. And coming out of the addiction, there is a struggle for you. ඔබ හැම වෙලාවෙම ඇබ්බැහි වීමකට ඔබ මුහුණ දුන්නම ඇබ්බැහි වීම තුල ගමන් කරද්දී ඔබ අමාරුකම් වලට මුහුණ දෙනවා ගැටලු වලට මුහුණ දෙන්න පටන් ගන්නවා. But resurrection is a big deal. නමුත් ඒ නැවත උත්ථානය ඊට එහයින් ගියා වූ දෙයක්. Your rags, old clothes are not a big deal. ඔබගේ අවුල් සහගත තත්වයන් ඒ තනන් වහන්සේට ප්‍රශ්නයක් නොවේයි. Resurrection is your salvation and it is a big deal. නමුත් ඒ ඔබගේ ගැලවීම විශාල වූ කාරණාවක්ව තිබෙනවා. But your rags are not a big deal. නමුත් ඔබගේ අවුල් සහගත තත්වයන් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඒ දේවල් වලින් ඔබ ඉවත් කරන්නට උන්වහන්සේට. And maybe those rags right now are addictions in your life. මේ ඇබ්බැහිවීම් කරන කොටගෙන ඔබගේ ජීවිතය වියවුල් භාවයට පත් කරනවා. It is not good. But the fact that there is a heartbeat inside of you. ඒක හරි යහපත් දෙයක් නෙමෙයි. ඒක ඔබගේ හද ගැස්ම පවා වැඩි කරන්නා වූ කාරණාවක්. In fact, that there is a guilt and there is a conviction. ඒ කර්ණ කොටගෙන ඔබ ගැන අවබෝධ කරගන්නේ ඔබ වරදකාරයෙක් හැටියට ඔබට වරදකාරයෙක් හැටියට ඔබට ඔබ ගැන හැගෙන්න පටන් ගන්නවා. It tells me you are alive and it is a direction. ඒ වෙලාවේදී මට හැගෙන්නව ඔබට හැගෙන්නව දේ තමයි ඔබට මට මාර්ගයක් ඕනේ මට ඕනේ යන්න පාරක් ඕනේ කියලා ඔබට හැඟෙනවා. Jesus tells Lazarus to come out. යේසුස් වහන්සේ ලාසරස්ට කතා කළා කිව්වා එළියට එන්න. But I want you to know this. Jesus did not help Lazarus to come out. නමුත් මම ඔබට මතක් කර දෙන්න කැමති මෙතන කියන්නේ නෑ යේසුස් වහන්සේ උදව් කරා කියලා ලාසරස්ව එළියට ගන්නට. Jesus come out meaning Jesus says, when you are still bound, I am expecting you being bound to start making moves towards me. උන්වහන්සේට ඕනුනේ මෙතනදී උන්වහන්සේ කතා කළා කිව්වම ඔබ එන්නට කියලා උන්වහන්සේට ඕනුන දේ තමයි ඔහු විසින්ම එනවා දකින්න ඔහු විසින්ම උත්සාහ කරනවා දැකීම උන්වහන්සේට කැමැත්තක් බවට පත් වෙනවා. Before I send somebody to get the clothes off it, you begin to make moves towards me. ඔබට ඔබගේ වස්ත්‍ර ඒ ගැටගසුණු ලැබූ වස්ත්‍ර ඉවත් කරන්නට ඕනේ නම් ඔබ ඉඩ දෙන්නට ඕනේ ඔබ ආරම්භ කරන්නට ඕනේ ඒ දේවල් ඉවත් කරන්නට. You are struggling but move towards me. You are struggling but move towards me. Come to me. නමුත් උන්වහන්සේ කියන දේ තමයි ඔව් මට පේනවා මට දැනෙනවා ඔබට අමාරුයි කියලා. නමුත් උන්වහන්සේ කියනවා පැමිණෙන්න මා වෙතට කියලා උන්වහන්සේ කතා කරලා කියනවා. He says it is hurting, it is painful, but move towards me.
උන්වහන්සේ කියන කාරණාව නම් මට දැනෙනවා ඒක වේදනාත්මක දෙයක්. මට දැනෙනවා ඒක අමාරුයි. නමුත් උන්වහන්සේ කියනවා මා වෙතට එන්නට කියලා උන්වහන්සේ කියනවා. Some of us think that we have this magical view of Christianity. සමහර මනුෂ්‍යයන් හිතනවා මේ කිතුණු ධර්මය කියලා කියන්නේ විද්‍යාවක් වගේ දෙයක් කියලා. Some people will say that we just come to Christianity and everything is gone. සමහර මනුෂ්‍යයන් හිතනවා මේ කිතුණු ධර්මය පිළිගත්තට පස්සේ හැම දෙයක්ම ඉවරයි හොඳට ඉන්නවා කියලා. It is not always. It is not always. නමුත් ඒක හැම වෙලාවෙම නෙමෙයි. Even after you come to Christianity, sometimes you got to struggle and move towards God. ඔබ ක්‍රිස්තියානි ධර්මය කිතුණු ධර්මය ඔබ පිළිගත්තත් ඒ පිළිගත්තායින් පසු ඔබට වගකීමක් තිබෙනවා උන්වහන්සේ වෙතට යන්නට උන්වහන්සේ වෙතට හැම දවසකම යන්නට. If you want to be free from your addiction, I want you to notice another thing, that before you get rid of your grave clothes, you are going to have to get out of your grave. First you come out, then Jesus will remove your clothes. මම ඔබට යමක් මතක් කරන්නට කැමතියි. ඒ නිසා ඔබට මේ ඇබ්බැහිකම් වලින් නිදහස් වෙන්න අවශ්‍ය නම් පළවෙනි පියවර ඔබ තියන්නට ඕනේ. ඔබ තමයි පළවෙනියෙන්ම එළියට එන්නට ආරම්භ කරන්න ඕනේ. ඔබ ආරම්භ කරද්දි තමයි උන්වහන්සේගේ කාරණාවල් ඔබ ඉඳ දෙද්දි තමයි උන්වහන්සේගේ කාරණාවල් උන්වහන්සේ සම්පූර්ණ කරන්නේ. Before God removes grave clothes, before Jesus removes grave clothes, I have to get out of my grave. යේසුස් වහන්සේ විසින් ඒ සොහොන් වස්ත්‍ර ඉවත් කරන්නට පළමුවෙන් මම ඒ දේවල් ඒ සොහොන් වස්ත්‍ර ඉවත් කරන්නට පටන් ගත යුතුව තිබෙනවා. Are you ready to get out of your grave tonight? Are you ready to come out of your grave? Then you will be loosed. ඔබ ලෑස්තිද මෙම සොහොන් වස්ත්‍ර ඉවත් කරන්න? ඔබ සූදානම් නම් ඔබට පුළුවන් මේ දේවල් ඉවත් කරන්නට. It is your duty to come out and it is Jesus' duty to lose it. ඔබගේ වගකීම එළියට පැමිණීම සහ ඉඩදීම උන්වහන්සේ ඊට පස්සේ ඒ දේවල් මුදා හරින පිණිස උන්වහන්සේ ඉඩ සලස්වනවා. If you are ready to come out from that addiction, He is ready to command to the people to lose you. ඔබ ලෑස්ති නම් ඒ ඇබ්බැහිවීම් වලින් නිදහස් වෙන්න ඔබ ඉඩ දෙනවා නම් උන්වහන්සේ කියනවා මට පුළුවන් ඊළඟ කාරණාවල් ඉටු කරන්නට කියලා. Are you ready to come out ඒ නිසා ඔබ ලෑස්තිද මේකෙන් එළියට එන්න? from your grave? ඔබගේ සොහොන් ගෙයින් එළියට එන්නට. Your grave contains three things. ඔබගේ සොහොන් ගේ තුල කාරණාවල් තුනක් තිබෙනවා. One is trigger points. පළවෙනි කාරණාව තමයි ක්‍රියාදාමයක් තිබෙනවා. Second is toxic people. ඊළඟ දේ තමයි ඒ විෂ සහිත මනුෂ්‍යයන් සිටිනවා. Third is toxic places. ඒ වගේම විෂ සහිත ස්ථාන තිබෙනවා. First is trigger points. ඒ පළවෙනි දේ තමයි ක්‍රියාවේදයක් තියෙනවා, ක්‍රියාදාමයක් තිබෙනවා. Before people move the grave clothes, the man Lazarus had to get out of the grave. මොකද ඒකට එහෙම අදහස් කරන්නට හේතුව තමයි එළියට එන්න කිව්වම මේ ලාසරස් කැමති වුණා ඒ දෙයින් එළියට එන්නට ඒ වස්ත්‍ර ඉවත් කරන්නට ක්‍රියාදාමයක් තිබෙනවා. He cannot have the grave, and only then the grave clothes were removed. ඔහු එළියට ආවට පස්සේ තමයි ඒ දේවල් ඉවත් කරනු ලැබුවේ. ඔහු එළියට ආවට පස්සේ තමයි ඒ වස්ත්‍ර ඉවත් කරනු ලැබුවා කියලා කියන්නේ. See, some of us, we want God to get into our grave, which is trigger points, toxic people and toxic places. අපිට සමහර වෙලාවට එළියට එන්න කිව්වම අපි සිටින්නව ස්ථාන විශේෂයිත මනුෂ්‍යයන් සිටිනවා. නමුත් ඔබ එළියට පැමිණිය යුතුයි ඔවුන්ගෙන්. But the Lord says tonight, නමුත් මේ රාත්‍රියේ දෙවියන් වහන්සේ යමක් කියනවා. if you really want to be free, ඔබට සැබවින්ම නිදහස් වෙන්න අවශ්‍ය නම් I want you to do few things. මට කැමති මගේ කැමැත්ත නම් ඔබ කරන්ට කියන හැම දෙයක්ම කිරීම. What is the trigger point of your life? මොකක්ද ඔබ ක්‍රියාවේදය ක්‍රියාදාමය මොකක්ද ආරම්භ කරන්නට ඕනේ? It may be pornography. ඒක සමහර වෙලාවට අතහරින්ට අවශ්‍යයි ඔබ බලන්නව වැරදි රූප.
It may be Instagram. ඔබ පාවිච්චි කරන්නා වූ Instagram එක වෙන්න පුළුවන්. It may be Facebook. ඔබගේ Facebook එක වෙන්න පුළුවන්. It may be alcohol. ඒක ඔබගේ ඔබ පානය කරන්නා වූ අරක්කු වෙන්නට පුළුවන්. Get out of that. Get out of that. එළියට එන්න ඒ දේවල් වලින්. What is the trigger point in your life? You ask yourself. ඔබ කතා කරලා අහන්න අවශ්‍යයි ඔබ ඒ ජීවිතයේ තිබෙනා වූ එළියට පැමිණිය යුතු කාරණාව මොකක්ද? ඔබ කරන්ට යුතු ක්‍රියාදාමය මොකක්ද කියලා ඔබ විසින්ම අහන්න අවශ්‍යයි. ඔබ අත්හැරිය යුත්තේ මොනවද කියලා ඔබ විසින්ම අසිය යුතුව තිබෙනවා. Your trigger point is your grave. ඔබ කරන්නා වූ වැරදි දේ තමයි වැරදි පුරුද්ද තමයි ඔබගේ සොහොන් ගේව තිබෙන්නේ. You got to get out of that. ඔබ ඒකෙන් එළියට එන්න අවශ්‍යයි. Now second, the toxic people. දෙවෙනි කාරණාව විෂ සහිත මනුෂ්‍යයන්. Who are the toxic people? They are the grave in your life. විෂ සහිත පුද්ගලයන් තමයි ඔබ වටේ සිටින්නා වූ විෂ සහිත පුද්ගලයන් තමයි ඔබට බාධා කරන්නට ඒ දේවල් වලින් එළියට නොයන පිණිස. Some of them are in your phone contacts. You can find them. ඔබට මේවැනි මනුෂ්‍යයන් ඔබගේ contacts වලට ගියොත් ෆෝන් එකෙන් ඔබට හොයාගන්න පුළුවන් වෙයි. You have to remove them. ඔවුන්ව ඔබ ඉවත් කළ යුතුව තිබෙනවා. It is the people who you dealt with the stuff. ඔබ තරමක් දඩබ්බරෙක් වගේ ඔබව හඟවන්නා පුද්ගලයන්. It is the people that you took stuff from. It is the people that gave you stuff, and you need to walk out from your grave before Jesus removes your grave clothes. ඒ තදබල පුද්ගලයාගෙන් ඒ යේසුස් වහන්සේ ඔබව ඉවත් කරන්නට යනවා. ඒ වස්ත්‍ර ඉවත් කරන්නට යනවා. Toxic places, speak of the places you used to be in. ඔබ සිටින්ට පුරුදුනා විශේෂිත ස්ථානවලින් ඔබ ඉවත් විය යුතුව තිබෙනවා. That was normal, but because you are a Christian, those places now tempt you to go back. ඔබ කිතුණුවෙක් හැටියට මෙවැනි විශේෂිත ස්ථානවලින් ඔබ ඉවත් විය යුතුව තිබෙනවා. ඔබ එහාට විය යුතුව තිබෙනවා. You have to no longer go to those places where you used to go. ඔබ යන්නට පුරුදු වෙලා හිටපු මෙවැනි විශේෂිත ස්ථානවලට යෑම ඔබ නැවත්විය යුතුව තිබෙනවා. The reason why those people and places tempt you back is that people in those places are way deeper in their sin, and that you are in God. මොකද මේ ස්ථානවල මෙවැනි විශේෂිත ස්ථානවල සිටින්නා වූ මනුෂ්‍යයන් ඒකෙන් අදහස් වෙන්නේ වැරදි කරන ස්ථානවල සිටින මනුෂ්‍යයන් ඔවුන් ගැඹුරටම ගිහිල්ලා ඔවුන් ඒ වැරදිම කරමින් සිටින අයයි ඔබ ඒ ස්ථානවලට ගියාට පස්සේ ඔබට මුණ ගැසෙන්නේ. And whoever is deeper moves the other. මොකද ඔහු ගැඹුරට ගිය අය නිසා ඔවුන්ට හරිම ලේසි තවත් අයව ඔවුන් වෙතට ඇද ගන්නට. Tonight God says, මේ රාත්‍රියේ දෙවියන් වහන්සේ ඔබට කියනවා, get those people out. මෙවැනි මනුෂ්‍යයන්ව ඉවත් කරන්න ඔබේ ජීවිතවලින්. Get those places out. මෙවැනි ස්ථාන ඔබගේ ජීවිතයෙන් මේ විෂකුරු ස්ථානවලින් ඔබ අයින් වෙන්නට කියලා උන්වහන්සේ කියනවා. Because it doesn't take you long time to go back to your past life. මොකද ඒ කර්ණ කොටගෙන ඔබ සිටින් ගමන් කළ යුතු ගමන නෙමෙයි ඔබගේ අතීත ගමන නැවතත් ඔබව අතීත ගමනේමයි ඔබව තබන්නට යන්නේ. If there is an old bridge connecting you to the past, burn the bridge to your past. ඒ නිසා ඔබගේ ඒ ඉවත් කළ යුතු ඒ දේවල් ඉවත් කරමින් ඔබ පාලමක් ගොඩ නැගිය යුතුව තිබෙනවා. Because you only have future in front of you, and it is with Jesus. It is with Jesus. මොකද ඔබට තිබෙනවා අනාගතයක්. ඒ කවුරු සමගද? ඒ යේසුස් වහන්සේ සමගයි. යේසුස් වහන්සේ සමගයි ඔබට ඔබගේ අනාගතය තිබෙන්නේ. That is how addictions get broken. මෙන්න මේ වගේ තමයි ඔබගේ ඇබ්බැහි වීම වලින් නිදහස් විය යුතුව තිබෙන්නේ. You walk out from the grave. ඒ නිසා ඔබ මේ සොහොන් ගෙවල් වල සිටින අවස්ථාවේදීම ඒ කියන්නේ ඔබ නපුරු වැරදි ස්ථානවල සිටින අවස්ථාවේදීම ඔබ ආරම්භ කළ යුතුයි ඒ දේවල් වලින් ඉවත් වෙන්නට. You have to a lot of times turn off the computer. ඔබ ගොඩාක් වෙලා ගත කරනවා නම් කම්පියුටරය පරිගණකයේ ඉදිරියේ ඒ දේවල් වෙනස් කළ යුතුව තිබෙනවා. Remove the internet from your phone.
ඔබගේ ජංගම දුරකථනයෙන් ඔබට ඉන්ටර්නෙට් එක අන්තර්ජාලය ඔබට බාධා කරනවා නම් ඔබ අන්තර්ජාලය ඉවත් කර දැමිය යුතුයි. Sometimes you have to disconnect from social media completely. සමහර වෙලාවට ඔබගේ සමාජ මාධ්‍ය ජාලාවන් ඔබගේ දුරකථනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්නට ඔබට සිද්ධ වෙයි. And if you do it, trust me, you won't die, but you will live a victorious life. ඒ නිසා ඔබ මම කියන දේ විශ්වාස කරන්න මම කියන දේ විශ්වාස කරන්න ඔබ මේ සමාජ මාධ්‍ය ජාලාවන් වගේ දේවල් ඔබ ඉවත් කරා කියලා ඔබව මැරෙන්න යන්නේ නැහැ. නමුත් ඔබට ජීවනය ලැබෙන්න ගන්නවා. Jesus didn't have Instagram or Facebook and he made it just fine. යේසුස් වහන්සේ Instagram පත් Facebook පත් පාවිච්චි කරේ නැහැ. ඔවුන් නමුත් උන්වහන්සේ නිවැරදිව හරියාකාරව ජීවත් වුණා කියලා වචනේ කියනවා. You have to disconnect certain things. ඒ නිසා ඔබ ඉවත් කළ යුතු දේවල් ඔබ ඉවත් කළ යුතුව තිබෙනවා. One of the girls who got delivered from lesbianism in her church, for her trigger point was her Twitter account. මම එක කාන්තාවක්ම දන්නවා එක දැරියක්ම දන්නවා ඔහු වැරදි රූප බලන්ට පෙළඹුණා ඒ වගේම ඔහු කාන්තාවන් සමග සම්බන්ධතාවයන් පවත්වන කෙනෙක්. ඇය ඇය තවත් කාන්තාවන් සමග සම්බන්ධතා පවත්වන ස්ත්‍රියක්. ඇය ඒකට ගමන් කරන්නට හේතුව උනේ ඔහු පාවිච්චි කරන්නා වූ ඒ සමාජ මාධ්‍ය ජාලය. She says right now I don't want to go back to that. And therefore I have to walk out from my grave, and that grave is Twitter account. ඇය තුල ඇයට තිබුණා වූ Twitter account එක මේ සමාජ මාධ්‍ය ජාලයක් වන Twitter account එක කරනකොටගෙන තමයි ඇයව සමලිංගික ස්ත්‍රියක් බවට පත් උනේ. My dear young boys and girls, මම ප්‍රේම කරන්නා වූ සෑම කාන්තාවක් සහ පුරුෂයෙක්. Potiphar's wife did not understand why Joseph ran. පෝතිපර්ගේ භාර්යාවට තේරුනේ නැහැ ඇයි ජෝසප් පැනලා ගියේ කියලා. So she made up a story that landed him in jail. ඊට පස්සේ ඇය කතාවක් හැදුවා ඔහුව සිරගෙදරට දමන පිණිස. And he was put in the jail. ඒ විතරක් නෙමෙයි ඒ මනුෂ්‍යව සිරගෙදරට දමන පිණිස සලස්සුවා ඒ වගේම ඔහු සිරගෙදරට දැම්මා. But Joseph knew his purity is more important than his reputation. නමුත් යෝසෙෆ් දැනගෙන හිටියා පිරිසුදුකම ඊටා වැදගත් මේකට නිදහසට කාරණාවල් කියනට වඩා කියලා. What I feel here is you just pray for the spirit of lust and adultery to be broken out of your life. මට හැඟෙන දේ තමයි ඔබගේ ජීවිතය කැඩුණු ස්ථාන වලින් එළියට පැමිණෙන්නට නම් ඔබ කාම මිත්‍යාචාරය නැමැති දේවල් වලින් ඒ වගේම ඔබගේ තෘෂ්ණාවෙන් ඔබ එළියට පැමිණිය යුතුව තිබෙනවා. And there is a practical thing. Jesus says this. What tempts you? Cut it off. Cut it off. යේසුස් වහන්සේ මේ ගැන හරිම පැහැදිලිව කියනවා හරිම සරලව කිව්වා ඔබට යමක් බාධා කරේ නම් ඒක ඉවත් කරන්න කියලා යේසුස් වහන්සේ කිව්වා. You yourself remove the grave before God can remove your grave clothes. ඔබගේ දේවල් ඉවත් කරොත් තමයි ඒ සොහොන් වස්ත්‍ර දෙවියන් වහන්සේට හැකියාවක් තිබෙන්නේ ඔබගෙන් ඉවත් කරන්නට සම්පූර්ණයෙන්ම. The scripture says to run from lust. බයිබලය සඳහන් කරනවා තෘෂ්ණාවෙන් පැනදුවන්නට කියලා. It doesn't say to fight it. ඒ බයිබලය කියන්නේ නැහැ ඒකත් එක්ක පොරබදිමින් ඉන්නට කියලා. It is just to fight the devil but run from the lust. තෘෂ්ණාවෙන් පැනදුවන්න සතුරා සමග පොරට සිටින්නට කියලා වචනය කියනවා. You know what that tells me? ඔබ දන්නවා මොකක්ද මම මේ කියන්නේ? Lust is more powerful than devil. Because God gives you power to win over devil. තෘෂ්ණාව හැම වෙලාවම සතුරාටත් යක්ෂයාටත් වඩා බරපතල දෙයක්. මොකද ඒ කර්ණ කොටගෙන තමයි යක්ෂයාට ලං වෙන්නේ මිනිස්යන් විසින්. He doesn't give you power to win over lust. මොකද ඒ කර්ණ කොටගෙන ඔබට තෘෂ්ණාවෙන් එළියට එන්න පුළුවන් කමක් නැහැ. He says the only way you are going to win over the lust is run from lust. බයිබලයේ කියන දේ තමයි උන්වහන්සේ කියපු දේ තමයි එකම එක ක්‍රමයයි තියෙන්නේ. තෘෂ්ණාවෙන් පැනදුවන්න. තෘෂ්ණාව තිබෙන තැනින් පැනදුවන්නට කියලා වචනය කියනවා. Many people who are hearing me tonight, you need a deliverance in this area.
මේ මට සවන් දෙන්නව ඔබ හැම කෙනෙක්ම මේ කියන්නව දෙයින් ඔබ පැන දුවන්නට අවශ්‍යයි. මේ ස්ථානවලින් මේ රාත්‍රියේ ඔබ ඉවත් වෙන්න අවශ්‍යව තිබෙනවා. Third clause of insecurities. තුන්වෙනි කාරණාව තමයි අනාරක්ෂිත බව නැමැති වස්ත්‍රයෙන් ඔබ ඉවත් වෙන්න අවශ්‍යයි. Insecurity is the thing that the enemy uses to make us feel inferior. අනාරක්ෂිත භාවය කරන කොටගෙන අපිව පහත් තත්වයට ඇද දමනවා, අපිව පහත් මනුෂ්‍යයන් බවට පත් කරනවා. Don't surround yourself with the people who throw stones at bound people. ඔබ හැම වෙලාවෙම කල්පනා කරමින් බලමින් ඉන්න එපා. ඔබට ගල් ගසන්නව මනුෂ්‍යයන් ගැන, ඔබට විරුද්ධව වාදී කම් කරන අය ගැන ඔබ බලමින් සිටින්න එපා. Some of you go to some churches that publicly humiliate battled people. සමහර සභාවන් පවා තිබෙනවා. සමහර ඒ සභාවන් වල ප්‍රසිද්ධියේම මනුෂ්‍යයන්ව පොරට සිටින්නන් බවට පත් කරනවා, ඔවුන්ට විරුද්ධව යම් දේවල් කියමින්. I am bold enough to tell you, leave such churches. Any church that kills sick people, leave that church. Don't go to that church. ඔබට මම ප්‍රසිද්ධියම මේ දේ කියනවා, මෙවැනි ආකාරයෙන් මනුෂ්‍යව පහත් කොට ඇද දබන්නා වූ සභාවන් වලට ඔබ සහභාගී වෙන්නට එපා. එවැනි සභාවන් ඔබ ඒ වලින් අයින් වෙලා ඔබ හරි ස්ථානයකට ඔබ ගමන් කළ යුතුයි. ඒ සභාවන් වලින් ඔබ ඉවත් විය යුතුයි. Any hospital that attack sick people need to be closed down. රෝගී වුණ මනුෂ්‍යයන්ට විරුද්ධව වැඩ කරන ස්පිරිතාල වසා දැමිය යුතුව තිබෙනවා. Hospitals are supposed to accept sick people. They treat the sick people there. මොකද ස්පිරිතාල තිබෙන්නේ රෝගී වුණ මනුෂ්‍යයන්ට ප්‍රතිකාර කරන්නටයි. රෝගී වූ මනුෂ්‍යයන්ව නැවතත් සුව අතට පත් කරන පිණිසයි එවැනි ස්පිරිතාල තිබෙන්නේ. Church is the only constitution, the only environment for the broken and battled and failed people. සභාව තිබෙන්නේ හැම කෙනෙක්ටම සභාව ව්‍යවස්ථාවක් ඇතුව තිබෙන්නේ ඒ කැඩුනා මනුෂ්‍යයන් වෙනුවෙන්, තැළුණා වූ රිදුණා වූ මනුෂ්‍යයන් වෙනුවෙනුයි සභාවන් තිබෙන්නේ. In many churches where the sick people are publicly humiliated, embarrassed, and instead of being helped, they are being pushed and made fun of. සමහර සභාවන් තිබෙනවා ඔවුන් රෝගී වුණ අයව, තැළුණා වූ කැඩුණා වූ අයව ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් එවැනි මනුෂ්‍යයන් එපායයි කියමින් ඒ මනුෂ්‍යයන්ව අහක දමමින් සිටිනවා සමහර සභාවන්. Jesus looked to the people around him and he says, "Loose him." යේසුස් වහන්සේ බලන් හිටපු අවට හිටපු සෙනගට කතා කරලා කියනවා, නිදහස් කරන්න, මුදා හරින්න මේ මනුෂ්‍යයාව කියලා යේසුස් වහන්සේ කතා කරලා කියනවා. He didn't say embarrass him. යේසුස් වහන්සේ කතා කරලා කිව්වේ නෑ මේ මනුෂ්‍යයාව ලැජ්ජාවට පත් කරන්න, ඔහුව පහත් කොට සලකන්න කියලා යේසුස් වහන්සේ කිව්වේ නැහැ. He didn't say bind him. යේසුස් වහන්සේ කතා කරලා කිව්වේ නෑ තවත් ගැට ගහලා දාන්න කියලා. Jesus didn't say make fun of him. යේසුස් වහන්සේ කතා කරලා කිව්වේ නෑ ඒ මනුෂ්‍යයා දිහා බල බල hina වෙන්න කියලා. He didn't say kick him out. යේසුස් වහන්සේ කිව්වේ නෑ කතා කරලා මෙයාව පයින් ගහලා පන්නන්න කියලා. He didn't say everybody go take a punch at him. යේසුස් වහන්සේ කතා කරලා කිව්වේ නෑ ඔය ඉන්න මනුෂ්‍යයාට ගිහිල්ලා ගහන්න කියලා කිව්වේ නෑ. And he didn't say pick up a stone and tell him what you think about us. යේසුස් වහන්සේ කිව්වේ නැහැ ගලක් අරගෙන ගිහිල්ලා ගහන්න මොනවද ඔබ ගැන ඔබ ඔව් ගැන හිතන්නේ කියලා යේසුස් වහන්සේ කිව්වේ නැහැ. Jesus said loose him. යේසුස් වහන්සේ එකම දෙයයි කිව්වේ මේ මනුෂ්‍යව මුදා හරින්න කියලා කිව්වා. The church is supposed to loose the bound people. සභාව තිබෙන්නේ මෙවැනි වේදනාත්මක දේවල් තුල ගමන් කරන මනුෂ්‍යයන්ව නිදහස් කරන පිණිසයි. These are the clause of insecurities. මේකට හේතුව තමයි මේක මේ කතා කරන්නව කාරණාව තමයි ඔබට තිබෙන්නව අනාරක්ෂිත භාවය. Fourth and the last clause of condemnation. අන්තිම දේ තමයි හතරවෙනි කාරණාව තමයි ඔබ පහත් කෙනෙක් හැටියට සැලකීම, ඔබ අදමෙක් විදිහට ඔබ පහත් යයි සැලකන්නා වූ දේවල්. Condemnation is when the enemy uses what you are done against you to make you feel like you don't deserve God's love and he doesn't want you to forgive yourself.
ඔබව පහත් කර ගැනීම කර්ණ කොටගෙන ඔබ හිතන දේ තමයි ඔබට කවුරුත් සමාව දෙන්නේ නැහැ. මට කිසිම කෙනෙක් සමාව දෙන්නේ නැහැ. මට මෙතනින් එහාට ගමනක් නැහැ කියලා ඔබ හිතනවා. ඔබ ගැන පහත් කර ගැනීම නිසා. But towards the end, we mentioned one thing is that you are alive. You are alive. නමුත් මම අවසානයේ ඔබට මතක් කරනවා තාමත් ඔබ ජීවතුන් අතර සිටිනවා. තාමත් ඔබ ජීවත් වෙමින් සිටිනවා. You feel condemnation. නමුත් ඔබට හැඟෙනවා ඔබ පහත් යයි ඔබට හැඟෙනවා. එවැනි හැඟීමක් ඔබ තුල තිබෙනවා. But you are alive. නමුත් ඔබ දන්නවා ඔබ ජීවත් වෙනවා. That is a bigger deal than the fact that you have rags. You have old grave clothes. මේ කර්ණ කොටගෙනත් ඔබව මේ වස්ත්‍ර මෙවැනි වස්ත්‍ර කර්ණ කොටගෙන ඔබව අවුල් ස්වභාවයකට අරගෙන එනවා ඔබව. Number 2, we mentioned is that you have to get out of the grave before God removes the grave clothes. දෙවෙනි කාරණාව තමයි ඒ සොහොන් වස්ත්‍ර ඔබ ඉවත් කළ යුතුයි. I know every church has a different policy and how they treat the sin. මම දන්නවා සමහර සභාවන් වල තිබෙනවා විවිධ නීති තියෙනවා. එවැනි සභාවන් වල පාපය ගැනවත් දේශනා කරන්නට නීති තියෙනවා. That is up to them. නමුත් ඒක ඔවුන්ටයි. We missed the whole point of Christianity. Never attack hurting people. Never attack hurting people. නමුත් අපි දැනගෙන සිටිය යුතු කාරණාව තමයි කිසිම දිනක මිනිස්යන්ට සභාව තුලින් පහර දෙන්න හොඳ නැහැ. කවදාවත් මිනිසෙක්ට පහර දෙන්න හොඳ නැහැ සභාවන්. Remember how you were hurting and how God helped you. බලන්න කල්පනා කරලා බලන්න ඔබ රිදුනම ඔබට රිදුන අවස්ථාවේදී කොහොමද දෙවියන් වහන්සේ ඔබව අරගෙන ආවේ කියලා ඔබ කල්පනා කරලා බලන්න. It is true that if they fell in sin and they were on the stage, you might need to remove them from the stage. ඒ නිසා ඔබට දැනෙනවා ඔබ ඒ ගැන දන්නවා කොහොමද ඔබ ඉවත් උනේ මොනවද සිදුුනේ කියලා ඔබ දන්නවා. You can remove them from the stage, but it doesn't mean they need to be removed from your love. ඔබව ඒ වේදිකාවෙන් ඉවත් කර තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රේමය ඔබ තුල පවත්වා ගත යුතුව තිබෙනවා. They need to be removed from the leadership of the church, but it doesn't mean they need to be removed from you. ඔබ මතක තබා ගත යුතුයි ඔබව නායකත්වයෙන් ඉවත් කළා වගේ ඔබට හැඟුණත් ඔබව අවශ්‍යයි. ඔබ අනිවාර්යෙන් සිටිය යුතු කෙනෙක්ව සිටිනවා. Because God will use people to lose us. මොකද සමහර මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා අපිව නිදහස් කරන්නට. Jesus didn't lose Lazarus. යේසුස් වහන්සේ ලාසරස්ව එක ක්ෂණයකින් නිදහස් කරේ නැහැ. Jesus commanded the people to lose him and people did it. මොකද අවට හිටපු අයට තමයි යේසුස් වහන්සේ කතා කරලා කිව්වේ ලාසරස්ව මුදවන්නට කියලා මුදා හරින්නට කියලා. I want you to notice one more thing about freedom. It is very deep and very profound. ඒක තවත් දෙයක් මම ඔබත් සමග බෙදා ගන්නට කැමතියි. ඒක ටිකක් ගැඹුරු දෙයක්. හැබැයි අපි තේරුම් ගත යුතු දෙයක්ව තිබෙනවා. Typically it happens in our life. අපි අකමැති දේවල් අපගේ ජීවිතේට පැමිණෙනවා. The Lord removes big things and leaves us alone. සමහර දේවල් උන්වහන්සේ විශාල දේවල් කරන පිණිස අපිව තනිභාවයකට පත් වෙනවා. He will remove big things from our life and he wants us to do the rest with prayer and fasting. සමහර විශාල දේවල් වලින් උන්වහන්සේ අපිව අයින් කරනවා. මොකද තවත් අපි යාඥාව තුල සහ निराහාරය තුල අපි සූදානම් විය යුතුව තිබෙන නිසා. Hallelujah. Hallelujah. In real life, when you began to apply some discipline in your life, it hurts. ඔබ විනීත බවක් ඔබගේ ජීවිතයේ ඔබ අදාළ කරගත යුතුව තිබෙනවා සැබෑ ජීවිතය තුල. හැබැයි ඒක තරමක රිදීමක් වගේ ඒක රිදීමේ ගමනක් වගේ ඔබට දැනෙනවා වෙන්න පුළුවන්. This is how most of the Christians just continue to live. මේ ආකාරයට තමයි බොහෝ කිතුරුවන් ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. Get out of your grave and remove your grave clothes tonight. ඒ නිසා ඔබ ඒ සොහොන් ගෙයින් එළියට පැමිණෙන්න ඒ සොහොන් වස්ත්‍ර ඔබ ඉවත් කර දමන්න. If you are ready to come out of the grave, Jesus appointed people to remove your grave clothes. ඒ වගේම ඒ පමණක් නොවේ ඔබ එළියට එන්ට කැමති වුණොත් යේසුස් වහන්සේ අනිත් මිනිස්යන් ලව්වා ඒ මිනිස්යන් කර්ණ කොටගෙන ඔබගේ ඒ වස්ත්‍ර ඒ කිලිටි වස්ත්‍ර උන්වහන්සේ මුදා හරිනවා. Jesus commanded the people to remove. In the same way, I am standing here in this altar to help you to minister to you.
ඒදා යේසුස් වහන්සේ තවත් මනුෂ්‍යයන්ව තිබ්බ ආකාරයෙන්ම මම මේ අල්තාරය මත සිටින්නේ ඔබට ඒ දේවල් ඉවත් කරන පිණිස උපකාර කරන්නටයි. Are you ready to come out from your grave? ඔබ ලෑස්තිද ඔබ සිටින්නා වූ සොහොන් ගෙයින් එළියට පැමිණෙන්නට? It is hard for you to disconnect from all the grave clothes. ඔබට තනියෙන්ම ඔබගේ හැම සොහොන් වස්ත්‍රයක්ම ඉවත් කරන්නට අමාරුයි ඔබට තනිවම. But Jesus will do that. නමුත් උන්වහන්සේ ඊතුරු කාරණාවල් සම්පූර්ණ කරන්නට යනවා. Jesus will ask people to do it. මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ කියන්ට යනවා ඊතුරු කාරණාවල් කරන්නට කියලා. The clothes of rejection, ඒ ප්‍රතික්ෂේපය ඒ එපා කිරීම the clothes of addiction, ඒ ඇබ්බැහි වීම the clothes of insecurities, ඒ අනාරක්ෂිත බව නැමැති වස්ත්‍ර the clothes of condemnation. ඒ නින්දාව නැමැති වස්ත්‍රය Oh, Rakamanava Serebe, Telerema Ziandaro, great things are going to happen. Great things are going to happen. Get ready, my dear brothers and sisters. Get ready, my dear children. Get ready, the family. Great things are going to happen right now. සහෝදරයා සහෝදරිය හැම දරුවෙක්ම සූදානම් වෙන්න දැන් උන්වහන්සේ යමක් කරන්නට යනවා. ඒ නිසා ඔබ සූදානම් වෙන්න. ඒ නිසා ඔබ සූදානම් වෙන්න මේ වෙලාවේ. You are going to come out. You are going to come out. ඔබ මේ දේවල් වලින් එළියට එන්න යනවා. ඔබ මේ දේවල් වලින් එළියට පැමිණෙන්න යනවා. You cannot be in the same grave. You cannot be in the same grave. Even though you are bound, you will come out. There is a struggle to come out, but you are coming out. When you come out, Jesus will ask people to remove your grave clothes. ඔබ තව තවත් එකම සොහනේ ඔබ ඉන්ට හොඳ නැහැ. ඒ සොහන් ස්ථානවල ඔබ සිටින්න අවශ්‍ය නැහැ. එම ස්ථානයේ ඔබ සිටිය යුතු නැහැ. ඔබට ඒක අමාරුයි. නමුත් ඔබ ඒ දේ කරන්න පටන් ගත්තට පස්සේ යේසුස් වහන්සේ විසින් ඉස්තුරු කාරණාවල ඔබගේ ජීවිතය තුළ සම්පූර්ණ කරන්නටත් යනවා. Shall we pray together? අපි හැමෝම එකට යාඥා කරමුද? All of you lift up your hands. Whoever you are, whatever places you are, lift up your hands. ඔබ කොහේ හිටියත් ඔබ මොන ස්ථානයක වාඩි වෙලා හිටියත් ඔබ මොනවා කරමින් හිටියත් හැම කෙනෙක්ම අපි දෑත් ඔසවමු උන්වහන්සේ වෙතට. Pray with me, pray with me. යාඥා කරන්න මම කියන යාඥාව මාත් එක්ක කියන්න. Say, Lord Jesus, අපි කියමු යේසුනි දෙවියන් වහන්සේ. I have repented for opening the door for the spirit of bondage. මම සිරවී තිබෙන්නා වූ ස්ථානවලින් ඒ බැමි වලින් අද නිදහස් වෙන්න යනවා. Wash me with your blood in Jesus' name. ඔබ වහන්සේගේ ලේ කර්ණ කොටගෙන යේසුස් වහන්සේගේ නාමයෙන් මාව හෝදන්න. I renounce every spirit. I push out every spirit, every chain of addiction and bondage over my life. මම කියා සිටිනවා මම ප්‍රතික්ෂේප කරනවා මම සිරවේ සිටින්නා වූ හැම ඇබ්බැහිවීමකින්ම මම එළියට පැමිණෙනවා. හැම ඇබ්බැහිවීමක් තුලින් මම එළියට වැරදි දේවල් වලින් මම එළියට පැමිණෙනවා. And right now I choose to remove every grave. මම දැන් තීරණය කරනවා ඒ සෑම වස්ත්‍ර ඒ වැරදි වස්ත්‍ර ඒ සොහොන් වස්ත්‍ර ඉවත් කරන්නට. No, every grave, not cross. Not cross. සෑම සොහොනක් තුලින් එළියට එන්න මම දැන් අණ කරනවා. I remove every grave that God points to me, whether it is my trigger point, where there is my toxic people or some toxic places. In the name of Jesus, I remove it. ඒ විෂකුරු ස්ථානවලින් මම එළියට එනවා. ඒ විෂකුරු මනුෂ්‍යයන්ගෙන් මම එළියට එනවා. ඒ විෂකුරු දේවල් වලින් මම එළියට පැමිණෙනවා. Help me, Holy Spirit. Pray this prayer. Help me, Holy Spirit. කියන්න හැම කෙනෙක්ම ශුද්ධාත්මනී මට උදව් කරන්න. ශුද්ධාත්මනී මට උදව් කරන්න. Father, පියාණනි, as a man of God, මම ඔබ වහන්සේගේ දාසයෙක් විදිහට I ask you right now in the name of Jesus. මම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගෙන් ඉල්ලනවා පියාණනි. Every person whose hand raised, මේ වෙලාවේ දත් ඔසවාගෙන සිටින්නා වූ හැම කෙනෙක්ම I pray that you will pull them out of that grave right now. ඒ සොහොන් ස්ථානවලින් ඔවුන්ව ඉවතට අරගෙන එන්න කියලා මම යාඥා කරනවා. And that you will pull them out of their addictions. ඔවුන් සිටින්නා වූ ඇබ්බැහිවීම් තුලින් ඔවුන්ව එළියට අරගෙන එන්නට උදව් කරන්න කියලා That යාඥා you will pull කරනවා. them out of that place. එවැනි ස්ථානවලින් ඔවුන්ව එළියට ගන්න කියලා යාඥා කරනවා. That you will pull them out of those trigger points.
ඔවුන්ව සිර කරගන්නා වූ සිර කරන්නා වූ දේවල් වලින් ඔවුන්ව එළියට ගේන්න කියලා යාඥා කරනවා. Father, I pray that there would be a grace they did not have before to be released, to be released, to be released right now. ඒ මහත් වූ කරුණාව ඔවුන් මත නිදහස් කරන්න ඒ මහත් වූ කරුණාව නිදහස් කරන්නට කියලා මම යාඥා කරනවා. Lord, I am sorry and I will never go and do it again. ස්වාමිනී සමාවෙන්න කියලා ඔබ කියන්ට ස්වාමිනී අපි සමාව ඉල්ලනවා ඒ අය වෙනුවෙන් නැවත නොකරන පිණිස ඔබ වහන්සේ උපකාර කරන්න. We don't walk in lust, but we walk in purity. We will walk in power. We will walk in the presence of God in Jesus' mighty name. අපිට නැතිවෙන්න අවශ්‍ය නැහැ. අපිට ඔබ තුල ගමන් කරන්නට අවශ්‍යයි. ඔබ තුල වැඩ කරන්නට අවශ්‍යයි. ඔබ තුල ජීවත් වෙන්න අවශ්‍යයි. අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. Father, I pray for those who have certain habits, certain addictions that they know they need to be cancelled right now by the blood of Jesus. පියාණනි අපි මේ වෙලාවේ යාඥා කරනවා ඇබ්බැහිවීම තුලින් ගමන් කරන අය ගැන ඇබ්බැහිවීම තුල ජීවත් වෙන අය ගැන අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ හස්තය ඔවුන් මත තබන්න කියලා ඉල්ලනවා. That it will happen tonight, not tomorrow, and they will be able to walk out of their grave in Jesus' mighty name. අද රාත්‍රියේ ඔවුන්ට ඒ දේවල් වලට ගැන තේරුම් ගන්නටත් ඒ දේවල් වලින් ඉවත් වෙන්නටත් මේ රාත්‍රියේ ඔවුන්ට උපකාර කරන්න කියලා අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. Father, I thank you for your grace in this place. ස්වාමිනී මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ ස්ථානයේ තිබෙනා වූ ඒ මහත් වූ කරුණාව නිසා. Now the people, every eye closed, දැන් අපි හැම කෙනෙක්ම අපගේ ඇස් වසා ගමු. every head bowed. අපි අපගේ හිස් පහත් කරගමු. And I pray that you got a disconnect from this thing. You got a cut off the media and you got to remove the movies. You got to remove the social medias. What is your trigger points? ඔබ මේ වෙලාවේ ඔබ කල්පනා කළ යුතුව තිබෙනවා ඔබට බාධා කරන්නා වූ ඒ චිත්‍රපටි ඔබට බාධා කරන්නා වූ සමාජ මාධ්‍ය ජාලයන් ඔබ ඉවත් කරන්නට ඔබ තීරණය කළ යුතුව තිබෙනවා. Whatever is your addiction, your trigger points, whatever is your graves, let it be removed. Let it be removed right now in the name of Jesus. ඔබව වරදට පත් කරන්නා වූ ඕනෑම කාරණාවක් ඕනෑම සිදුවීමක් ඔබව ඒ සොහොන් ගෙවල් වලට සිටිනවා වගේ සොහොන් ගෙවල් වල ඉන්නවා වගේ ඔබව ඒ කාරණාවල් වලට බලාපොරොත්තුවක් නැති කාරණාවල් වලට ඇද දමන්නා වූ හැම දෙයක් ගැන ඔබ දැන් කල්පනා කරන්න. Devil, I command you, take your ugly hands off. යක්ෂයා මම ඔබට තරවටු කරනවා මේ ජීවිත වලින් ඔබගේ අත ගන්න පිණිස. Lose your hold right now. නිදහස් කළ මැනව නිදහස් කළ මැනව මේ දැන්. I break every yoke of devil. මම යක්ෂයාගේ සියලු බන්ධන බැමිවල නිදහස් කරමින් යාඥා කරනවා. Let the people come out right now in the name of Jesus. එලියට පැමිණෙන පිණිස යාඥා කරනවා යේසුස් වහන්සේගේ Every නාමයෙන්. yokes of devil be broken by the fire of Holy Spirit. ගින්න ශුද්ධාත්මයන් වහන්සේගේ බලවතු ගින්න ඔවුන් මතට පැමිණෙන පිණිස ඒ දේවල් වලින් නිදහස් කරන පිණිස යාඥා Let the කරනවා. holy fire of Holy Spirit fall where they are. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලවතු ගින්න ඔවුන් මත පතිත වෙන පිණිස යාඥා කරනවා. Let the fire destroy the works of power of sorcery and idolatry. මන්තර ගුරුකම් සහ ඒ පිළිම වන්දනාව නැමැති ඒ පෞකාර දේවල් වලට නැවත නොයන පිණිස ඔවුන්ට යාඥා කරනවා. Spirit of lust, spirit of adultery, spirit of bondage, out in the name of Jesus. තෘෂ්ණාවට විරුද්ධව යාඥා කරනවා ඒ මනුෂ්‍යයාට ඒ කාම මිත්‍යාචාරය ගේන්නව ආත්මවලට යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් එළියට පැමිණෙන පිණිස. Every addictions be removed in the mighty name of Jesus. Every addictions be removed right now in the mighty name of Jesus. බලවත්තු යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් හැම ඇබ්බැහිවීමකින් මනුෂ්‍යයා නිදහස් වෙත්වා හැම ඇබ්බැහිවීමකින් වැරදි ඇබ්බැහිවීමකින් මනුෂ්‍යයා නිදහස් වෙන්න යනවා. Let the people be healed. යේසුස් වහන්සේ කරුණ කොටගෙන සුවය ලැබෙත්වා. I see in the spirit somebody who is affected with the cancer and I command healing. Let the person who is sick
let that person receive healing right now in the name of Jesus. මේ වෙලාවේ මම යාඥා කරනවා කැන්සර් රෝගියෙක් සිටිනවා කැන්සර් රෝගියෙක් මට මම කතා කරන දේවල් අසාගෙන ඉන්නවා මම යාඥා කරනවා මේ කැන්සර් රෝගියාව යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වෙන පිණිස In the mighty name of Jesus, every cancerous virus move out, move out. හැම පිළිකා රෝගියෙක්ම දැන් සුව වෙන්න යනවා හැම වෛරස් වෛරස් එකක්ම නැති වෙන්න යනවා ඉවත් කළම යනවා Let the people be healed. උන්වහන්සේගේ සෙනග දැන් සුවපත් වෙත්වා People be delivered. නිදහස් වෙත්වා People be restored. සෙනග නැවතත් ගොඩ නැගෙත්වා Let them be liberated right now in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමය කර්ණ කොටගෙන එකිනෙකා අලුත් නිදහසකට පත් වෙත්වා Father, I commit Center of Hope, Assembly of God, Ratnapura in your hand. දෙවියන් වහන්සේ මම බාර කරමි යාඥා කරනවා Assembly of God රත්නපුර සභාව You are the chief shepherd, you are the cornerstone, and you are the head of the church. ඒ සභාවේ මුල් ගල ඔබයි කොනේ ගල ඔබයි ඒ වගේම ඒ සභාවේ නායකයා ඔබයි Let the church be a healing center of Rapha, Jehovah, for the end time revival. අවසාන කාලේ පිබිදීම වෙනුවෙන් ඒ යෙහෝවා රාෆා තනන් වහන්සේගේ ක්‍රියාවන් එම ස්ථානය තුල තිබෙන්නට යනවා. Let there be signs, wonders and miracles of Jesus Christ every day, not only Sundays, but every day. පුදුම සහ ලකුණු සෑම දවසකම සෙනග අත්දකින්නට යනවා. Use the smallest child, even the least person, mightily for the glory of your name, Jesus. කුඩාම දරුවා පටන් වැඩිමහල් දක්වා පහත්යයි සලකන අය ඉන්නවා නම් ඒ හැම කෙනෙක් තුලම යේසුස් වහන්සේගේ බලය ඔවුන් තුල පිහිට වෙත්වා කියලා යාඥා කරනවා. I pray for dear Pastor Joel Pereira and his dear wife. Pastor Joel Pereira සහ ඔහුගේ භාර්යාව ගැන යාඥා කරනවා. And I pray for his physical children, biological children, and his spiritual children. ඒ වගේම ඔහුගේ පවුලේ සිටින්නා වූ දරුවන් වෙනුවෙන් සහ ආත්මික දරුවන් වෙනුවෙන් යාඥා කරනවා. And I very specially pray for every families who is online. Let them receive miracle. Let them be liberated right now. Let them be healed, delivered and restored in the name of Jesus. හැම පවුලක් වෙනුවෙන් යාඥා කරනවා සෑම පවුලක් වෙනුවෙන් යාඥා කරනවා ඔවුන් හැම කෙනෙක්ම සුවයත් ඔවුන් හැම කෙනෙක්ම නිදහසත් දැන් අත්දකින්නු ලබත්වා කියලා යාඥා කරනවා And I especially pray for the people who are watching online from overseas, from other nations and other continents. Let them receive their portion right now in the name of Jesus. විවිධ රටවල් වලින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක් ගැනම අපි යාඥා කරනවා ඔවුන්ගේ කොටස ඔවුන්ට ලැබෙන පිණිස යාඥා කරනවා ඔබගේ ආශිර්වාද ඔවුන් මත වැగిරෙන පිණිස අපි යාඥා කරනවා Father, commit everybody in your hand. Let your glory be there and let them have a testimony to glorify the name of Jesus. යේසුස් වහන්සේගේ නාමය මහිමයට පත් කරන පිණිස ඔවුන්ට සාක්ෂි දරන්නට ඔවුන්ට ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිතවල යමක් කරන පිණිස අපි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. Your name alone be glorified, Jesus. ඔබගේ නාමය පමණක් ගෞරවයට පත් වේවා. ඔබගේ නාමය පමණක් ගෞරවයට පත් වේවා යේසුනි. In the mighty name of Jesus Christ we pray. Amen. Amen. යේසුස්